හොඳයි අපිට තවත් සෙනසුරාදාවක් අපිට පැයකමාරක් පමණ කාලයක් ලැබෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් අපේ මුල් විනාඩි ස්වල්පය අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන අද තියෙන්නේ යෝගාවචර දිනචරියාව සිහිපත් කර ගැනීමට. එහෙම නැත්නම් යෝගාවචර යෝගාශ්‍රමීය ව්‍යවස්ථාව. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ දැන් පංචක නිපාතයට සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ. ඒකට යන්න බලාපොරොත්තු වෙන නිසා මම නිසරණවන්ට ආරාධනා කරනවා අපි වෙනුවෙන් අදට નિયમિત දිනචරියාව හෝ යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත ඉදිරිපත් කරන විදියට. අවසරයි සවන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු උවටැන ඇදුරු උවටැන ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස 5ට පමණ වත්පිළිවෙතෙහිදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍යය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතුවට සිහියට නගා එබඳු වදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංක්ෂීය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ
සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වක්තැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන මගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටිවුගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතු. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙහින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි සාදු කියනවා පිම්පමුණනවා. ඒකට අපිට විනාඩි 5ක වගේ කාලයක් ගත වෙලා තියෙනවා. මේකෙන් අර මට මතක් කරගන්න තියෙන අර පිටින් ලැබෙන තොරතුරු ඇතුළත කලහදියේ පහළ නොවනසේ කටයුතු කිරීම ඇතුළත තොරතුරු පිටත නොදීම කියනකොට අපිට තියෙන ප්‍රශ්න තමයි අපිට තොරතුරක් ලැබිච්ච ගමන් අපි ඒක අවුල් කරගන්නවා. මේ තොරතුරක් ලැබීම හරියට භාවනා කරපු කෙනාට තොරතුරක් වාසියක්. ඒක නැත්නම් උත්තරයක්. නමුත් තුග වෙලාවට ඒක හිත තියාගෙන ඉන්න දන්නේ කෑ ගහනවා එහෙට මෙහෙට කියලා අවුල් කරගන්න. ඒ වගේම අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර ඒ කොයි එකකවත් අපිව කෙල්ලසන්න බෑ. ඒව මේ අනුන්ට කියාපෑමෙන් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට ලැබෙන හෝ ඉඳුරන්ට ලැබෙන හෝ නැත්නම් තොරතුරක් හෝ කවදාකවත් එහෙම Tamanට හානි කර වෙන්නේ නැහැ. ඒක දරාගෙන ඉන්න බැරුව කියාපෑමෙන් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක මට හොඳට පේන දේ තමයි මේ ඒකම අපි යෝගාසන භික්ෂුන් වහන්සේලා වෙච්චාම කවුරු හරි පිළිබඳ තොරතුරක් කිව්වොත් ගතු කේලමක්මයි. අදාකවත් ඒක දරන්න බෑ අපරාධ මේ හම්බ වීම නාස්තියක් වෙනවා. ඒක උග්‍රයි මේ නින්නාන්සලාවයි. හැම ලැබෙන තොරතුරකම අවුල් කරගන්න. ඉතින් ඒ නිසා මට පේන්න තියෙන්නේ අපිට තොරතුරු වැඩියෙන් ලැබෙන්නේ මොකද්ද පෙරපිනකට. ඒක හසුරුව ගන්න දැනගන්න එක තමයි අපි සත්‍යයෙන් කරන්න ඕනේ. භාවනා කරනකොට ලැබෙන ශබ්ද ඇහෙනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඒ කොයි දේ ආවත් ඊට පොඩ්ඩකට ඉස්සලා හිටපු තත්ත්වයට වැඩිය මේක නරක කරගන්න එපා. අපෝ හිටපු තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් මේ තොරතුරක් ලැබිච්චාම මේක දරා කියා ගන්න බැරි ගතිය අපි කියන්නේ ගමේ සොබනි වගේ කියලා. හැමතැනම කියපාන. කිව්වට කමන්නේ ඒක දරා ගන්න පුළුවන් කෙනෙකුට නැති කෙනෙකුට කියීමන තමයි අපි කරගන්න අවුල. ඒක විශේෂයෙන් මේක බාහිර සාසනයට බලපානවා. මම මේ කියන්නේ විශේෂ හේතුවක් ඇතුව නෙවෙයි. මොකද මේ දවස්වල කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ යනවා. ඒකෝට මට පේනවා කරුණා කරලා ওই ලැබෙන තොරතුරු මේ අනුන්ට ගා ගන්න යන්න එපා. ලැබෙන තොරතුරු දරාගෙන ඉන්න වාසියට ගන්න. ඒක තමයි මැකියවිලියනිසම් කියන්නේ. ඒ තමයි යහපාලනය නෙවෙයි කූට පාලනය කියන්නේ. තොරතුරු තියන්න ඉන්න කියන්නේ කාටවත්. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා ආයුධයක් විදියට. එහෙම නැත්නම් කට කතා වලට ගිහලා අවුල් වෙනවා. ඉතින් ඒක ලොකු සාන්තේ එදා දැකලා දීපු ව්‍යවස්ථා තුනක් ඔය දැන් කියෝපෙකේ තියෙනවා. ඒ නිසා භාවනා කරන කැට්ටිය වශයෙන් අපි මොනම තොරතුරක් ලැබුණත් මේ තව කෙනෙකුට අවුල් වෙන්න තමන්ගේ හිත අවුල් වෙන්න වැඩ කෙරුවොත් අපිට තේරුම් ගන්න ගන්න වෙන්නේ මේ පිටින් ආසාදනයක් ඇවිල්ලා අපේ තිබුණු අර පීසුරු හිත කෙලසෙනවා. මට කියන්න ඕලා තියෙන එහෙම හැම තොරතුරකටම හැම කෙනාටම කෙලසන්න බෑ. තොරතුරු ලැබිලා ඒකට පොඩ්ඩක් ඉවසන්න. ඉවසනාට පස්සේ අවශ්‍ය වෙලාවට තොරතුරු අපිට දාස භාවයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. නැත්නම් අපි දාසයෝ බාටපත් වෙනවා. හොඳයි ඒක නිකන් අනවශ්‍ය කයිවාරුවක් මගේ. අපි යනවා මේ සංගීති සූත්‍රයේ පස්වෙනි පොතට එහෙම නැත්නම් පංචක වර්ගයට අපිට දවසේ මාතෘකාව ඉදිරිපත් කරගන්න ඒත් මම සාදරයෙන් ඉල්ලා හිටනවා නිසන්න වනේ අපිට ඒක ඉදිරිපත් කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය පංචක නිපාතය 398 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහිව සංඝායි තබ්බං
න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තානු බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන. හැවැත්නි දන්නා දක්නා අරහත්ෝ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක්ද යත් පංච සම්පදා ඥාති සම්පදා භෝග සම්පදා ආරෝග්‍ය සම්පදා සීල සම්පදා දිට්ඨි සම්පදා නාවසෝ සත්තා ඥාති සම්පදා හේතුවා භෝග සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා කායස බෙදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජಂತಿ සීල සම්පදා හේතුවා ආවසෝ සත්තා දිට්ඨි සම්පදා හේතුවා කායස බෙදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජಂತಿ සම්පත් පසෙක ඥාති සම්පත භෝග සම්පත ආරෝග්‍ය සම්පත සීල සම්පත දෘෂ්ටි සම්පත හැවැත්නි සත්වයෝ ඥාති සම්පත් හේයින් හෝ භෝග සම්පත් හේයින් හෝ ආරෝග්‍ය සම්පත් හේයින් හෝ කාබුන් මරණින් මතු සුවයට ස්ථාන වූ ස්වර්ග ලෝකයට නොපැමිණෙත්. හැවැත්නි සීල සම්පත් හේයින් හෝ දෘෂ්ටි සම්පත් වරාන් ඇතුලේ සම්‍යක් දෘෂ්ටිය හේයින් හෝ සත්වයෝ කාබුන් මරණින් මතු සැපට ස්ථාන වූ ස්වර්ග ලෝකයට පැමිණෙත්. ඒක කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. ඔව් මං අත්ත සටහන් වල හැටියට සම්පatti පහක් සඳහන් වෙන්නේ ඥාති සම්පatti භෝග සම්පatti ආරෝග්‍ය සම්පatti සීල සම්පatti දිට්ඨි සම්පatti කියලා. ඉතින් ඒකේ පහෙන් ආඩ්‍ය වේ ඉපදෙන කෙනාට අපි කියනවා මේධාවි කියලා. මේධාවි කියලා කියන්නේ උප්පත්ති පඬිතයා. සහජයෙන්ම ගෙන ආපු ඥානයක් තියෙනවා. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියලා කියන්නේ අනේ උප්පත්ති පඬිතයා. ඒකට ආරම්භක ශේෂය අපි ඒකට කියනවා ති හේතුක ප්‍රතිසන්දියක්. එනතම් පෙර කල පිනට පහළ වෙච්ච අපිට පටන් ගන්නකොටම අපිට හොඳ ඥාති පිරිසක් ඉන්නවා. ඒ මොකද හේතුව මේ පසුගිය දවස්වල අපිට සාකච්ඡා කරන්න සිද්ධ වුණා නරක ඇබ්බැහි කුඩු ගැහිම් වගේ දේවල් වලට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි? ඒක වළක්වා ගන්න කොහොමද කියන එකට සතිය පාවිච්චි කරන්න කියනකොට ඒ අයිරිස් ජාතික හාමුදුරුවෝ මට කිව්වේ ඒක ප්‍රධාන හේතුව ළමාකාරයේ ඇති වෙන ළමා අපචාර තමයි කියලා. ඒක තමයි කෙනෙක් ওই නරක පුරුදු වලට බැල්මෙන්න තියෙන ආසන්නම කාරණාව. ඉතින් ඒ ළමයා දන්නෙත් නැහැ. යගේ ඥාති සම්පත්තිය හොඳ නැහැ. ඥාති සම්පත්තිය කියන එකෙන් කාරණා දෙක තුනක් කියන එකක් තමයි ඒ ඥාතීන් ඇබ්බැහි වලට ලක් වෙලා තියෙනවා. ඥාතීන් මානසික රෝග ඇති කරගෙන තියෙනවා. ඥාතීන් වශයෙන් අම්මා තාත්තලා වැඩි හිටියෝ දික්කසාද වෙනවා. ඉතින් මෙවුවා ළමයිගේ මනසට බලපාන ආකාරයේ ළමයට හසුරව ගන්න බෑ. ඉතින් ඒ පුංචි හිතවල මේවා හිර වෙනවා. හිර වෙලා දරා ගන්න බැරුව යනවා. අම්මා කෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නැහැ. ඉතින් පන්ති ළමයි අහන කෝ තාත්තා කියලා. ඉතින් මේ ළමයා ගිහලා අම්මගෙන් අහනවා. අම්මට දෙන්න උත්තරයක් නැහැ. කො දික්කසාද. එහෙම නැත්නම් අම්මට එම නිත්‍ය තාත්තා කෙනෙක් නැහැ. එහෙම නැත්නම් අම්මා කුඩු ගහනවා බොනවා තාත්තා කුඩු ගහනවා බොනවා. ඒකට දරුවා උත්තර දෙන්න ඕනේ. උත්තර දෙන්න ඕනේ ජූරි සභාවට. ඒ වගේම මේ උළුණක් වෙලා. ඒකට අම්මගේ තියෙන මානසික අසහනය තාත්තගේ තියෙන මානසික අසහනය කියනවා ප්‍රසූතියේදී ළමයට බලපානවා. පළවෙනි අවුරුදු 6ේදී බලපානවා. ඊට පස්සේ ලිංගික පරිණතයේදී බලපානවා. අනික හැම වෙලාවෙදිමත් බලපානවා. ඉතින් එහෙම නැති ඥාතීන් පිරිසක් හම්බ වෙනවයි කියලා කියන්නේ මේ ඒක ළමයාගේ මූණෙන් කිය හැකි. ඒ ළමයා මේ single parent families නෙවෙයි කියලා කියනවා. single parent කියලා එක්ක අම්මා ඉන්නවනම් තාත්තා නැහැ තාත්තා ඉන්නව අම්මා නැහැ. දැන් ඇමරිකාවේ පහළ වෙච්ච ජනාධිපතිවරු 3-4 දිනක් පසුගිය දවස්වල අම්මයි තාත්තයි දෙන්නව නැහැ. එක්ක දික්කසාදලා තාත්තා ගිහිල්ලා අම්මත් එක්ක හැදිලා තියෙන්නේ. අනිත් වගේ මේ ඒ කට්ටිය තමයි මේ ලෝක පාලනය කරන්නේ. කියන්නේ පිස්සෝ. මානසික අසහන. නමුත් මේ ඥාතීන් අතර මේ හොඳ ඥාතීන් අතර ඉතුරු වෙලා එකතු වෙලා නැත්නම් ඉපදිලා ශිල්පන් සම්පන්න වෙනවා නම් ඥාතීනම් උත්තමෝ හෝති. සත්‍ය සම්පජඤ්ඤය ලැබනවා නම් මිත්‍යානි සන්ත සූත්‍රය සඳහන් කරනවා ඥාතීනම් උත්තමෝ හෝති. කිසි ඕනම ඥාතිවරයෙක් සලකනවා අපේ සනුවරේ අසෝල තමයි උත්තමයි කියලා.
ඊනත ඥාතින් කවදාකවත් කැමති නැහනේ තව කෙනෙකුට ගෞරවයක් දෙන්න. ඥාතින් ගන්නේ තමන්ගේ ගෞරවය සඳහා ඥාතින් පාවිච්චි කරනවා මිසක්. නමුත් මේ පැවිදි වෙලා සීලයක් සමාධියක් රැක ගන්න කෙනෙක් ඉන්නවනේ ඥාතින් අතර සැකයක් නැහැ. ඥාතිනම් උත්තමෝ හෝති කියලා කියනවා. එයා ඒ උපයන්නේ බුදුහාමුදුරුවෝ ගත්ත අදිෂ්ඨාන ශක්තියක් හැටියට. එහෙම නැතුව මේ එයා හවුගාගත්ත දෙයක් නෙවෙයි. ඉතින් ඒක දන්නේ නැතුව අපි දැන් හැදෙන සමාජයේ පවුලක් නැහැ ඥාතියින් නැහැ. උත්තම වෙන්න බලා තියෙන්නේ ඔය নানা ආකාර දේවල් තමයි. දැනුම තමයි අද ඉස්සර කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක ලැබෙන සල්ලි, තාන්නමාන, නිලතල ඒවත් සම්පත්‍ති නම් තමයි. නමුත් මේ මදේට මාන්නේට හේතු වෙන්නේ තියෙනවා. ඥාති මදේ කියලා එකකුත් තියෙනවා. මගේ ඥාතියෝ මෙහෙමයි කියලා ඥාතීන්ගේ පුරසාරම් කිය ඉන්නවා. නමුත් යම් කිසි කෙනෙක් ඒ කුජක තියේදී හරි කමන්නේ සතිමත් වෙනවා නම් මේ ශීලයක සමාදන් වෙනවා නම් කෙලිම ඥාතීන් අතර ඉහළම තලයකට වැටෙනවා. ඒක අපි හිතන්නේ මේ 이르දි බලයක් කියලා. කිසිම 이르දියක් නැහැ. බොහොම ඍජු කාරණාවක්. ඊගාවට භෝග සම්පත්තිය තමයි අද ලෝකේ සාමාන්‍යයෙන් ඥාති සම්පත්තියට වැඩි උඩින් තියාගෙන ඉන්නේ. මොකද හැම කෙනාම භවභෝග ලබා ගැනීම සඳහා සුඛ උපභෝග ඉවල්ලමින් සඳහා සුඛෝපභෝගී වීම සඳහා තමයි අපි උදේ රාත්‍රී කල්පනා කරන්නේ. මේට වැඩිය සුඛෝපභෝගී වීම සඳහා. නමුත් වාසනාවට වගේ දැන් ඒ සමාජ මාධ්‍ය යටතේ සුඛෝපභෝගී තත්ත්ව ලැබපු අය පේන්න තියෙන. ඒගොල්ලෝ සියදි නසා ගන්නවා. අනුන්ට කරදර කරනවා. මානසික අසහන ජීවත් වෙනවා. ඒ අවශ්‍ය ඔක්කොම සම්පත්‍ය ලැබිලා තියෙනවා. ඉපදිලා තියෙනෙත් එහෙම සම්පත්‍යයක කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ විශේෂයෙන්ම පොසත් රටවල් වශයෙන් ගැන මේ ස්විට්සර්ලන්තේ එහෙම නැත්නම් ජපානයේ වගේ රටවල් වල පුදුම විදියට කියා ගන්න බැරි තරම් සීදීනස ගැනීම කරනවා. මොකද මේ හම්බ කරන දෙයක් නෑ. දෙමාපියන්ගේ හම්බෙච්ච මෙච්චර බූදලයක් තියෙනවා. ඒක බල්ලු ඇති කරනවා. එහෙම නැත්නම් ජල ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් හඳට යන්න ටිකට් එකක් බුක් කරනවා. ඕක තමයි කරන්න වෙලා තියෙන්නේ. මේ කරලා අන්තිමට සීදීනස ගන්න දේ අපි බලාපොරොත්තු වෙලා තියෙන කීයක් හරි හම්බ කරලා ඥාතින් අතර උත්තම වෙලා යාන වාහන ගන්නනේ. අර කොල්ලන් නෙවුවා සාජෙම ලැබිලා. ඉතින් ඒ නිසා ඒ වෙන කෙනෙකුට ඇයි ජීවත් වෙන්නේ කියන එක. මොකටද ජීවත් වෙන්නේ කියන එක අපි පහුගිය දවස්වල පටන් අරගත්තා පුරාභේද සූත්‍රය. ඒ පුරාභේද සූත්‍රයේදී බුදුහාමුදුරනේ මේ ප්‍රශ්නේ අපිට කියලා දෙන්න ඕන වෙලා නිර්මිත බුදු කෙනෙක්ම වලා ප්‍රශ්නේ අහනවා. මොකද කිසිම මිනිසෙකුට මේ ප්‍රශ්නේ ඇහෙන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ කියලා. අපි මේ මොකද්ද ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුජානනාංශයේ නිර්මිත බුදුහාමුදුරගෙන පුරාභේදෝ වීතතන්හෝ. මැරෙන්න ඉස්සරලා තණ්හාව දුරු කරපන්. එච්චරයි මේ කල යුත්තේ. ඒක තමයි පොතේ නම් තියෙන්නේ. කරන්න මොකද්ද කියලා බලන්න. භෝග සම්පත්තිත් එක බලනකොට ආර්ථිකයේද දේශපාලනයේද සමාජයේද ඔක්කොම බලන්නේ මේ භවභෝගති කරන්නේ. ඉතින් ඒක මේ පහුගිය රිට්‍රීට් එකට අපිට අරගත්ත තිබුණේ මේ ධානිය සූත්‍රයේ ධානිය ගෝපාල භෝග සම්පatti ගැන උදම් මරනවා. මගේ ගෑණි කී කරුයි මම යඳ රත් කරලා දෙනවා මයිත් එක බුදියේනවා. මගේ දරුවෝ හොඳට පෝෂණය වෙලා තියෙනවා මට ප්‍රියයි වහිනවන බහපන්. මගේ ගවයෝ මගේ පට්ටිය සියල්ලෙන්ග සම්පූර්ණයි උන් හොඳ ගොඩබිමේ නිල්තන සහිත ප්‍රදේශයේ හොඳට කණු වල බැඳලා තියෙනවා වැහින්න බහපන්. ඉතින් ඒතර බුදුරජාණන්සේගේ නැති බව නැති දේනු නැති ගෝප මට මොකක්වත් නැහැ වහින්න බහපන් මම ජොලියේ ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒක කියනකොට තේරෙනවා අපි ජීවිතේ කොච්චර කාලයක් මේ භෝග සම්පත්‍ය හොයන්න මහන්සි වෙනවද කියලා. ඊට පස්සේ ඒකේ 102යි සාර්ථක වෙන්නේ. 98ම අර සාර්ථක කට්ටියට බැල මෙහෙරකම් කරනවා. හැබැයි ලොකු බලාපොරොත්තුවක් ඇතුව කවදා හෝ මම එතෙන්ට යමු කියලා. ඉතින් ඔය 60 70 80 දශකවල මේ අධිරාජ්‍යවාදී ක්‍රමයේ යටතේ දුප්පත් මිනිස්සු වහල් භාවයේ නැති වුණාට දැන් මේ කුලියට වැඩ ගන්න එක සූරකෑම පිළිබඳ හරියට ජේවිපීට සම්බන්ධ නාටකම් එන්න පටන් ගත්තා. ඒ වගේ පෙන්නලා දෙනවා මම ළමයෙකුට රස්සාවක් දීලා මෙන්න මේ දේ මම ඔයාලට දෙනවයි කිව්වොත් මේ මිනිස්සු කඹරන කැඹිරිල්ල. ගම් නියංගම් අතහැරලා ගිහලා දරුවෝ අම්මලා තාත්තා අතහැරලා නිකන් පැවිද්දකට අභිනිෂ්ක්‍මණය කරනවා වගේ අර තමන් උපයාගත්ත දේ ධනිය ශ්‍රමයේ ඔක්කොම දීලා අර භෝගයට යටත් වෙන හැටි. ඉතින් මේ භෝගයේ සඳහා
ඉස්සර පාවිච්චි කෙරුවේ රන් රිදී මුත්තු මැණික්. ඒ වගේ වටිනකමක් තිබුණා. පසු කාලීනේ මේ භෝගයට තියෙන කැමැත්ත මිනිසුගේ කෑදරකම දැනගත්ත පස්සේ මිනිස්සු සල්ලි කියන જાති හදාගත්තා. ඒකේ තියෙන කඩදාසි කෑල්ලක්. ඉස්සලගේ රත්තරන් රිදී තමයි මේ කිරලා දුන්නේ මේ වටිනාකමනේ කොහි ගියත් වටිනාකමක් තියෙනවා. දැන් තියෙන කඩදාසි කෑල්ලක්. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ කඩදාසි කෑල්ලකට අපි කඹරන කැම්පිටික. ඒ කඩදාසි කෑල්ලේ වටිනාකම ඉහළ යනවා පහළ යනවා හුලකට ගහගෙන යනවා වගේ ඒ අණුව අපේ බඩ දනවා. මේ භෝගයට තියෙන කැම්පිටිල නිසා ඉතින් මේ පැවිද්දේ ඉන්න අපිට ඒකෙන් කරදර නැහැ. හැබැයි පැවිද්දොත් හුඟ දෙනෙක් ඒකෙන් කරදර වෙනවා. පැවිද්දොත් ඉන්නේ ගොඩ දෙනෙක් සිව්පස්යෙන් යපේ නෑ නෙවෙයි. හාමුදුර කෙනෙක් දායකයෙක් යන ගමන් කිව්වලු මේ රබර් කැල්ලක් මම අරන් දැම්ම මේ රබර් රත් තමයි මට සිව්පස්සේ සපයන්නේ මේක තමයි මගේ දායකයා කියලා. මට කිසිම දායකයෙක් ඕනේ නැහැ. මගේ කාර්යයට පෙට්‍රල් ගන්නෙත් මේකෙන් ඩ්‍රයිවර් ගන්නෙත් මේකෙන් ඔක්කොම හම්බෙන්නේ මේකෙන්. ඉතින් මම පිළිත් කියන්න බැරි කියන්නේ යන්න ඕන කමන්නේ මේ දායකයෝ ඉන්නවනේ. රටේ සදාකාලික හම්බ කරනවා. ඉතින් එක දෙයක් නැත්නම් මහානකම් විතරයි. ඒ නිසා භෝගයට යට වෙලා ඒක නිසා මාර්යා භික්ෂුන්ට කරදර කරලා බැරිතන භවභෝග සම්පatti දුන්නට පස්සේ භික්ෂුනාංශලා ඔක්කොම වැටුණා. ඒක තමයි බුදුජානක වහන්සේ මේ සමන්තපාසාදිකාවේ සඳහන් කරන්නේ ආසවට්ටානීය ධර්ම. භික්ෂුවක් පෙරියෙන්න තියෙන ධර්ම හතරක් පෙන්වනවා. බෞසුත භාවයෙන් වැඩි වෙනකොට පිළිහෙනවා. භවභෝග සම්පatti වලින් වැඩි වෙනකොට පිළිහෙනවා. ලාභ සත්කාර වලින් වැඩි වෙනකොට පිළිහෙනවා. ගෝල බාලේ වැඩි වෙනකොට පිළිහෙනවා. ඉතින් අපි භික්ෂුවක් බලාපොරොත්තු වෙන හතරනේ. හොඳට බෞසුත වෙලා හොඳ ගෝල පිස්සක් ඇති කරන චිර රාත්‍රඥ වෙලා ලාභ සත්කාර ලැබෙනවනම් ඔන්න પરම්පරාවටම හරියනවා කිය. හැබැයි ඒ භික්ෂුවට සත්‍ය නැති වෙනවා මානකම නැති වෙනවා කියන එක අපි මේ අත්දකින්න යුගයේ හොඳටම පේන්න තියෙනවා. හම්බ කරපු ස්වාමීන් වහන්සේලා හරිම හංසලා හම්බ කළා තියෙනවා. ඒක නිසාම මරුන් කරනවා. ඒ නිසාම මේ අසහනයටපත් වෙනවා. අපි ඊයේ මේ වෙලාවේ වෙනකොට හිටියේ අනුරාධපුර පූජා නගරේ. ඉතින් එතකොට එතන නිලධාරීන් විස්තර කරනවා මේ පූජා නගරේ විකුණගෙන කන හැටි. ඒ හිතා ගන්න බෑ මේ ඒකට පැවිද්දෝ ඒකට නගර සභාව ඒකට සංස්කෘතික ත්‍රිකෝණය ඒකටක් ලෝකෙන් ගත්ත ණය මේ සංචාරක ව්‍යාපාරයට ගත්ත ණය. ඉතින් එක්කෙනෙක් ගසා කරනවා එක්කෙනෙක් පියදාම් කරනවා දිනුවකුත් තියෙනවා. ගිහිල්ලා බලපුවාම පිරිසුදුකමකුත් තියෙනවා. වැඩක් යනවා. නමුත් මම මේ මනුස්සයන් අහගත්ත විස්තරේ ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම සෙල්ලමක් යන්නේ මොන්නම විදියකවත් මේක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ගියොත් මේ මනුස්සකේ බෙල්ල නැති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ අදිෂ්ඨාන ශක්තිය චෛතන්‍ය බෝධිනාංශ කියලා කියන්නේ. එතනින් ගියාම රුවන්වැලිසයි කියලා කියන්නේ. නමුත් අද ඒක වටේ හැතිලා තියෙන ඒ වලල්ල දිහා බලනකොට මේ අමුතු දෙයක් හිතෙනවා. මේ භෝග සම්පත්‍ය වලට යට ඒ වගේම ඒ භෝග සම්පත්‍යයට යට වෙලා අධිකාරී ශක්තිය නැති අයත් අර විදිහට කටයුතු කළත් විශාල ශ්‍රද්ධාවක් තියෙන මිනිසුන්ගේ. ඊට පස්සේ මිනිසුත් වන්දනා කරනවා පූජා පොය දවස් හරි එහෙම නෙවෙයි භික්ෂුන් වහන්සේලා දකින්න වඳිනවා කරු කරනවා. ඉතින් ඒ නමුත් අර භික්ෂුවක් වශයෙන් වැඩිහිටි භික්ෂුවක් වශයෙන් මට තේරුණේ මේකේ එක එකනා බලන හැටි මේ පූජා නගරේ දිහා ශ්‍රද්ධාවන්තයා බලන හැටි ඒක පොල්මක්කාරකමට ලැබුව එක බලන හැටි සංස්කෘතික කෝණේ බලන හැටි පාලක සභාව බලන හැටි සංඝයා බලන හැටි බලපුවාම භෝග සම්පatti ඒක අර බුද්ධ ඥානසික අදිෂ්ඨාන ශක්තිය නිසා තාමත් මේ ශාසනයේ තියෙන තාක්කල් ඒ නම ගෑවිච්ච තැන් වලටත් මිනිස්සු වඳිනවා. ඒ වැඳීම බිස්නස් එකක් කරගෙන අද වෙලා තියෙන දේ. ඒ නමුත් අපිට ආසයිත් නන්ටවතුර යන්න. තාමත් ඒ යන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ වෙනසක් තේරෙනවා. නමුත් මේක මේ අර ආගමික ආගයන් ආධ්‍යාත්මික ආගයන් තියේදී බැලු බැලමටම භෝග සම්පත්තියට රැටලා තියෙන හැටි. ඒ වුණත් මම කියනවා ආගමික ආගයන් වලත් යම් ප්‍රමාණයක වැඩිමක් පේන්න තියෙනවා. ඒ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්ක පිරිසජ්ජායනා කරනවා. නැත්නම් වැල්ලටilla වාඩිලා භාවනා කරනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අර ව්‍යාපාරිකුත් යනවා. ඉතින් ඒක භෝග සම්පත්තියක් වුණාට පිළිකුල් සහගතයි. ඒක හොඳට දකින්න පුළුවන් අද වතිකානුවට වෙලා තියෙන දේ.
ලෝකෙ තියෙන වැඩිම ධනවත්ම රට සල්ලි කියන එකේ කිලෝරක් නැහැ. කොහේ කෙරුවත් ආදායම් බදු පෙන්වන්න ඕනකමකුත් නැහැ, accounts පෙන්වන්න ඕනකමකුත් නැහැ. කොච්චරක් බූදල් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් මේ වගේ දේවල් වෙනකොට ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ ඒ ආගමික නායකයෝ ගේ පිනට තමයි මේ භෝග සම්පatti ලැබිච්ච අද කිසිම කෙනෙකුට සුදුසුකමක් නැහැ ඒක පාවිච්චි කරන්න. ඒ නිසා බොහොම ආතතියෙන් හම්බ කරලා ඒ මත läගලා පිටුරු කොට läගපු බල්ලෙක් වගේ මැරලා යනවා. ඉතින් ඒ වෙනුවට බණක් භාවනාවක් කරන්න සතියක් වඩන්න නිර්හංකාරකමකට අපි කියන්නේ අල්පේච්ඡතාවයකට කතා කරන්න අමාරුයි. හැබැයි අමාරුමත් නැතිලු සමහර ස්වාමීන් වහන්සේලගේ තීරුම් ගන්න තියෙනවා කියලා. සමහර ගිහියොත් තීරුම් ගන්න තියෙනවා උදව් ආදාන කරන ගිහියෝ සංඝයාගේ නුගුණ පැත්ත කතා කරන්නේ. එයාට කරන්න පුළුවන් ටික කරගෙන යනවා. ඒක තමයි භෝග සම්පත්තිය. ඊට පස්සේ ආරෝග්‍ය සම්පත්තිය. ඒකට හොඳම නිදර්ශනය තමයි කොරෝනා. ඒකට තියෙන කොරෝනා වල තියෙන එකම බේද ආත්ම විශ්වාසය. අද ඒක තමයි කෑවේ. දැන් අවුරුදු 2ක් වේගෙන එනවා. මම එතකොට ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපි එන වෙලාව උග්‍රම කොරෝනා වෙලාව අපි මොහොර දාගෙන ආවේ නැහැ. සිංගප්පූරු වෙනකොට සාමාන්‍ය ප්‍රමාණයක් එයාපෝට් එකේ දාන්නයි කියලා කිව්ව ලංකාවට එනකොට හොඳටම උග්‍රයි. කිව්වේ මේක හැදුනොත් ළඟින් ගියොත් කොරෝනා ඇති කෙනෙක් මැරලා වැටෙනවා කියලා. තරම් බයක් ඇති කරා. ඇති කරලා දැන් වර්ග 4ක් පහු කරා. 1 2 3 4 කියාගෙන පුදුම බයකුත් තියෙනවා. බය විතරක් නෙවෙයි දත්ත තියෙනවා. දැන් මේ වෙනකොට චීනේ වගේ විශාල පිරිසක් මැරෙනවා. විශාල පිරිසක් ආසාදයෙන් වෙලා තියෙනවා. ජර්මනියෙත් තියෙනවා. එතනින් ගියාම ජපානයේ උනත් තියෙනවා. ඇමරිකාවෙත් තියෙනවා. ඉතින් මේ තාක්ෂණයේ ඉහළම රටවල්නේ. ඕනෙම සෞඛ්‍ය සංරක්ෂණ විධිතියේදී ඒගොල්ලොන්ට කොරෝනා තියෙන බය නිසා සමාජයෙන් ඈත් වෙලා ඉන්න ඕනේ කියපු social distance නිසා සීදීනසා ගැනීම මුළු කොරෝනා කාලෙටම මාස 6-7කට දත්ත පෙන්නලා තියෙන කොරෝනා වලින් මරණ ප්‍රමාණයට වැඩි එක මාසික සීදීනසා ගන්න ප්‍රමාණය ජපානයේ. ඒ තරම්ම මේ ලෙඩේට බය. මේක හැදුනොත් ඉවරයි කියලා. ඉතින් ආත්ම විශ්වාසයයි මේකට තියෙන සත්‍යයි මේකට තියෙන කියලා හැම කෙනාම අන්තිමටම කියනවා ලයිෆ් ස්ට්‍රීට් තියෙනවා මේ කාරණා 13ක් විතර ලෙඩ නොවැදීමට ආත්ම විශ්වාසය අවශ්‍ය කරන්නේ කියලා. ඉතින් හැදුනත් ඒක ඉතර මහා ලොකු භයානක වෙන්නේ නැහැ 100%ක් 1.6ක් විතර ප්‍රමාණය මැරෙනවා. නමුත් ඒ පසුගිය දවස්වල පරිශන කරලා තියෙන්නේ අර 1.6 16ක් මැරෙන මට්ටමට අර වෛරස් එක භයානක කරන තමයි මේ පරීක්ෂා කරලා තියෙන්නේ. 2කට ප්‍රමාණයක මැරෙන ප්‍රමාණය 20% දක්වා වැඩි කර ගන්න ඕනලා තිබුණා. ලෝක ජනගහණයෙන් 6න් එකක් මැරෙන්න මේ වෛරස් එක පාවිච්චි කරනවා. ඕක තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ. මම කියන්නේ මට අධිකාරී ශක්තියක් ඇතුව නෙවෙයි. මොකද මිනිස්සුන්ට බය වෙච්ච ගමන් පුදුමාකාර මිනිස් ප්‍රමාණය මැරලා යනවා. හැබැයි ඒක උනේ නැහැ. එච්චර ප්‍රමාණය මැරුන්නේ නැහැ. ඒක නිසා මේක තව ಜಾති එළියට එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අවශ්‍ය කරලා තියෙන මිනිසුන්ට මේ බය ඇති කිරීම. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ නිකං කියපු අපිට නිකං කිව්වයි කියලා නිකං කියලා මේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවයි කියනකොට කොටින්ම සෝෂල් ඩිස්ටන්ස් පෙන්නවා. අතරත දෙන්න එපා. සමාජාචාර කරන්න තමන්ගේ වැඩ බලාගන්නයි කියලා. මේ ජනගත වීමෙන් කුලයා කෙරේ ගණයා කෙරේ බැඳීමෙන් තමයි ওই සංක්‍රමණික රෝග හැදෙන්නේ. දැන් තියෙනවා බෝ නොවන රෝග, මාරාන්තික රෝග බරගාන රජයේ වෘත්තීන් කරන 100%ක්ම මාරාන්තික නොවන නෑ සංක්‍රමණික නොවන රෝග වලින් පෙළෙන. ආතතිය නිසා. ඉතින් ඒකට තියෙන උත්තරේ වශයෙන් පෙන්වන්නේ ඉඳගෙන එහෙම නැත්නම් අපි කියමු සක්මන කියලා. ඒ සක්මන සඳහා මම යමක් කරන්නේ මගේ අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් අපි ඉඳගෙන ඉන්න කය නඩත්තු කරනවා. නැත්නම් ඇවිදීම සිද්ධ වෙනවා මට හොඳට බලන්න පුළුවන් මේ මමයා නැතුව මට ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ නැත්නම් මමයා නැතුව ඔය ඇවිදිනවා. එතෙන්ට ගියාට පස්සේ ඒ ඇති වෙන විවේකය ඒකට කියන්නේ රිලැක්සේෂන් රෙස්පොන්ස් කියලා කියනවා. ඒක ඒක කතා කරලා තියෙන දැන්ට අවුරුදු මම හිතන්නේ 20කට විතර ඉස්සෙල්ලා අපේ තියෙන මේ නිදහස් වීමට නැත්නම් විවේක වීමට අපි දක්වන ප්‍රතිචාරය. ඒක පස්සේ පොඩි අදහස දිනු කරා
අපි මුළු ශරීරෙම තියෙන ලෙඩ රෝග සුව කරන්නේ හිතේ ශක්තියෙන් කියලා. ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ බෙහෙතක් කියලා බොරුවට දෙන දේ වතුර විතරයි තියෙන්නේ. ටැල්කම් පවුඩර් විතරයි තියෙන්නේ ලෙඩ සනීපෙට. ඒක පරීක්ෂණ වලින් කරලා පෙන්නලා තියෙනවා මුළු රෝගම ඔක්කොම ප්ලාසිබෝ. ප්ලාසිබෝ කියලා කියන්නේ නිකන් බෙහෙතක් කියලා නමට දෙන එකේ. ඉතින් ඒකෙදී ඒකයි සත්‍යයි දෙක අතර පරිශ්‍රණ කෙරිලා නැහැ. ඒකයි ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් අතර පරිශ්‍රණ කෙරිලා තියෙනවා. ඒකයි විපස්සනාව අතර පරිශ්‍රණ වෙලා නැහැ. මොකද අපිට කරන්න දෙයක් නැහැ බුදුහාමුදුරු කියපු නිසා අපි පිළිගන්න. නමුත් අද අපිට වෙලා තියෙන අපේ යුගයේදී නෑ මේ යමක් නොකර සිටීමෙන් සත්‍යමත් වීමෙන් ඔය ආරෝග්‍ය සම්පත්තිය ලැබෙනවා කායකට පුදුමාකාර ප්‍රතිශක්තියක් ලැබෙනවා මේක බෝ වෙන දෙයක් සත්‍ය වැඩිීමෙන් මේක බෝ කරන්න පුළුවන් කියන එක. ඉතින් අපි පරිශ්‍රණ දෙකක් විතර කරගෙන යනවා මේ දවස්වල මේ කොරෝනාෙන්ද ඉස්සල සත්‍ය දැනගෙන හිටපු එකේ තියෙන වාසිය. මේක නොතිබුණා නම් අපි ඔය කියන මේ රෝග වලට යට වෙලා මැරලා යනවා. මං කියන්නේ අපි කරපු වැඩෙන් ජන විඥාණයට වෙනසක් ඇති උනායි කියලා. නමුත් සුළු පිරිසක් දැනගත්තා මේ සත්‍ය වැඩි වීම නිසා ලෙඩ රෝග නැති වෙනවා. දැන් ඒක ගිහිල්ලා තියෙනවා කොරෝනා වලට සඳහා නෙවෙයි පිළිකා සඳහා ඒ වගේම කුඩු මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සඳහා ඒ වගේම අර කියන විදිහට ළමාකාරී ළමා අපචාර වලට ලක් වෙච්ච අය සඳහා වාගේ සමාජයේ ඇතුළට ගිය පිළිකා මුල් බහින රෝග රාශියකට සත්‍ය උත්තරයක් කළා. ඒකෙදී වැද්දගත්ම සාධක අපිට ලැබෙන්නේ බුද්ධ ආගම කාලයෙන් නෙවෙයි. සම්ප්‍රදාන කුල සත්‍යවන්නයගෙන් නෙවෙයි. පළවෙනි වතාවට සත්‍ය කියන කාන්දරගත්ත කතෝලිකයගෙන්, පිළිකා හැදිච්ච අයගෙන්, කුඩු ගහපු අයගෙන්, වෛශ්‍ය වෘත්ති කරපු අයගෙන්, අපචාර වලට ලක් වෙච්ච අයගෙන් පේන්න පටන් ගන්න තියෙනවා මේක ඕනම කෙනෙකුට බය නැතුව දෙන්න පුළුවන්. දුන්නාම ඒගොල්ලෝ කතා කරන අමුතු ආරෝග්‍යයක් ගැන. අපිට තිබුණු මේ தত্ত্ব නැති උනායි කියලා. ඒ අර මාතර හාමුදුරුවෝ කියනවා මේ ගෑනු ළමයි තාම කුලවන්ත ධනවන්ත පවුලක දූෂණයට ලක් වෙලා. මාතර පැත්ත නිසා සමාජයෙන් කොන් වෙලා. මේ හාමුදුරුවෝ අපේත් එක්ක වැඩ කරන සත්‍යපාසලේ හාමුදුරුවෝ කෙනෙක් අපෙන් කවුරුත් ගිහිල්ලා නැති වෙලාවේ මේ හාමුදුරුවෝ බණක් කියලා තියෙනවා. බණක් කියලා කිව්වලු අපි මොන අපචාර වලට ලක් වෙලා ව්‍යසන වලට ලක් වෙලා හිටියත් සත්‍ය වඩන්න පුළුවන්. සත්‍ය ඒගොල්ලන්ව බාර ගන්නවා හැම දෙයකම උත්තරේ මේක තියෙනවා කියලා. අර ළමයා ඇවිල්ලා හාමුදුරන්ට වැඳලා කිව්වලු මෙතෙක් වෙනකන් මාව දූෂණය වුණා ඒක මගේ තරද්දක් මං අද සත්‍ය වඩන්න පටන් ගන්නවා කියලා. ඒ දවසේ ඉඳලා ළමයාට අර සම්පූර්ණ අර කුලවන්ත ධනවන්ත පවුලක උපදිච්ච ආඩ්‍ය බව ඇතුව දැන් සත්‍යයත් වඩන ගමන් මානසික අසහනයක් නැතුව අනුන්ට කියලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ තමන්ට ආරෝග්‍යයක් මානසික නැట్లా ඉන්න එක සම්පූර්ණයෙන් කොට ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා බොරු අනවශ්‍ය මූලික සුදුසුකම් ඉල්ලන්න එපා කාගෙවත්. ඕනම අවශ්‍යණයකටපත් වෙච්ච කෙනෙකුට කියතයි අපි සමාකාර ඔයගොල්ලෝ බාර ගන්නවා. මම ඒකයි මේ කොවිඩ් ආම්සංග වැඩේට ගරු කරන්නේ අර වයසට ගියායි. දෙතෝම මොනද මහලු නිවාස වල වැඩේදී. ඉතින් ඒකේ පේන තියෙන මේ මනසට හැලමිටිය අරගෙනවත් නැගිටින්න බෑ වෙවුලනවා. නමුත් ඒ වෙලාවක විනාඩි 5ක් 10ක් සක්මනක් කරගන්න පුළුවන් වුණා කියලා මැරෙන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ ආය කතා කරන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් මහලු නිවාසික දෙමාපියෝ දකින්න දරුවන්ටත් බනිනවනේ. මේ පරහැත්ත අම්මට තාත්තට සලකන්නේ ගිහිලා දානවයි කියලා. නමුත් ලංකාවේ සෑහෙන මේ වගේ සේවයක් වෙනවා පිටරටවල වගේ ගසකෑමක් වෙන්නේ නැහැ. නමුත් ඒ මනුස්සෙන්ගේ වෙලාවේ හම්බෙන දේ කොන් වෙලා ඉන්න දරුවෝ වන්දලා දරුවෝ හදලා ඔක්කොමත් කරලා කොන් වෙලා ඉන්න කෙනෙකුට අපිට මේ සත්‍ය දෙන්න පුළුවන් වගේ කියනකොට ඒක පුදුම ආරෝග්‍යයක් වෙනවනේ. එතකොට අපි දැනුයි මේ ධර්මයක් කියන එක දන්නේ. දැනුයි ආගමක් කියන එක දන්නේ නැත්තම් ඉවරයිනේ. නැත්තම් ওই විදිහටම මැරිලා දෙමාපියන් දරුවන්ට වාසාප කර කර ඉඳලා ඔය කෙනෙක්වත් ගෙදර ගිහිටියා වගේ සැපේ නෙවෙයි ඉන්නේ. මොනවද කියනද ඒක? නෑ. කොහොමද මම ඉස්සුතිවන්ත වෙනවා. ඒ ෆොටෝ මම දකින්න වෙලාවේ මම දැනගන්නවා අනේ මට කවද්ද කොයිලා ගිහිල්ලා එකට උදව් කරන්න පුළුවන්ද කියලා. මම ජීවිතේ මම මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ අප්පච්චිට ඥානාරාම ස්වාමීන් වහන්සේයි ධම්මනිසන්ති ආමට උපස්ථාන කරපු නිසා. කේමනන්ද ස්වාමීන් වහන්සේත් උපස්ථාන කරා. නමුත් ඒ වෙනකොට මම ටිකක් ඒක එක්ස්පර්ට් වෙලා මම ඉගෙන ගත්තේ අප්පච්චිගෙන්. ඊට පස්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේගෙන් ගෞරව සම්ප්‍රයුක්ත. පස්සේ මම ටෙස්ට් එක සමත් තුනේ ඥාන මේ
ධම්මනිසන්ති ආමතුරා. මේ ස්ථානේ හදපු ආමතුරාගෙන් ඒකට මට තේරුම් අරගත්තා මගේ ආරෝග්‍ය ගැන මට බය වෙන්න දෙයක් නැහැ කියලා. අම්මා ඉන්නකම කිව්වේ උඹට බය වෙන්න දෙයක් නැහැ අප්පච්චි වරන් දීලා තියෙනවා උඹ නම් පුතේ කවදාකවත් ලෙඩක් වෙන්නේ නැහැ කියලා. ඒ හයිය තියෙනවා මගේ හිතේ ඒ නිසා ඒ ආරෝග්‍ය අපිට ලැබිලා තියෙන එක මේ අද දින සංඝයා ලෙඩ වෙලා ඉන්න ප්‍රමාණය දිහා බලනකොට ඒ සංඝයා තව එක්කිනෙකුට සතිය කියලා දෙන්න කැමති නැහැ. ඒගොල්ලන්ට මං හිතන්නේ නැහැ කොට එන්න පුළුවන්කමක් තියෙයි කියලා. තමන් කරලා මදි තව එක්කිනෙකුට කියලා දෙන්න. මෙන්න මේකයි ඔකට කිසිම අරම මේව අවශ්‍ය කරන්නේ තමන් නිකන් වාඩි වෙලා ඉන්නේ කියලා බලන්න. එතකොට එන ගැම්ම එන තෙද මෙතකයි කියලා නෑ. ඉතින් මම ඒකයි කියන්නේ අපේ මේ සතිපාසල භික්ෂු වැඩ පිළිවෙලක් නෙවෙයි. නමුත් මේ භික්ෂුන් වහන්සේ නමක් ඒක අපි කාට හරි කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. තමනොත් සතිමත් වෙන ගමන් ඔය කොහොම කරන්න මොනවා කරුවක් කමන්නේ. බෝධි පූජා තිබ්බත් කමක් නැහැ. මාළු මැරුවත් කමක් නැහැ. මොන කරන බිස්නස් එක කරපු දාවයි. සතිය වඩන්න කියලා පුදුම මේ ආරෝග්‍ය සම්පත්තියක් තියෙනවා. මම එදා ගියා බිඳුනව භික්ෂුණී ආරාමෙට. ඇවිල්ලා හිටිය දුර බැහැර ඉඳලා භික්ෂුණීන් වහන්සේලා. පස්සේ කට්ටියට අක්කර තුනක පූජාවක් වුණා ඉඩමක්. මම කෝ ඕගොල්ලෝ බාර ගන්නවා නම් මම ඉඩම බාර ගන්නම් මේ කරගෙන යන්න. ඊට පස්සේ මම කෝ මේ මෑනියුරින් කී දෙනාද අඩු ගන්න මේ සති මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ හැමදාම ලෙඩ. නැගිටින්න එක්කෙනෙක් ඕනේ, ඉඳවන්න තව කෙනෙක් ඕනේ, ඒ කකුල උස්සන්න තව කෙනෙක් ඕනේ, මේ කකුල උස්සන්න තව කෙනෙක් ඕනේ. අමු කෙප්ප වාත තියෙන්නේ. භාවනා කරපියව කරලා ගමට කියලා දීපියව. ඊට පස්සේ ගොඩන 8 දෙනෙක් ඉන්නවයි කියලා මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මම කිසිසේත්ම සලකන්නේ මම ආසයි භික්ෂුණීන් වහන්සේලා මෙන්නාන්සලා ඇඟිලා එනවට මොකද කාට උදව් කරන්නේ උදව් කරන එකේ ලාභය මොකද්ද පුදුම ආරෝග්‍යයක් ලැබෙනවා. ඒ නිසා මම සම්භාහණය කරනවා මට සම්භාහණය ලැබෙනවා. මම දන්නවා ඒක කරනකොටම කරන එකාට ගුණයක් තියෙනවා සම්භාහණය ලැබෙන එකාට වැඩි. ඒකෙන් තමයි අර ශරීර අතර අපේ සම්බන්ධතාවය තියෙන්නේ. ඉස්සර ඉඳලම ආගන්තුක සත්කාරය කියලා කරන්නේ ආපුවම කොහොම මේ උණු වතුරෙන් ඇල් වතුරෙන් තවල ප්‍රස්ථාන කරනවා. ඒකත් එක විදිහක මෛත්‍රී කාය කර්මය. ඉතින් ඒ විදිහට එකිනෙකා උපස්ථාන කරනවා නම් මේ දොස්තරලා පිටිපස්සේ යන්නේ. මේ බෙහෙත් ගිලින මගුල. මේ ඔපරේෂන් නැතුව නම් බෑ. ජීවක තමයි ඌ අඳුල්ලා දුන්නේ. නැතුව බෑ. නමුත් මේ තරම් වාල් වෙන්න ඕන කමක් නැහැ. එතකොට මේ ලැබෙන ආරෝග්‍ය සම්පත්තිය අපි මහානකමකට සතියට පාවිච්චි කරනවා නම් මම හිතන්නේ පුදුම ආදර්ශයක් දෙන්න පුළුවන් මේ කියලා. මොකද පැරණි සිංහලයා ගාව ලෙඩ තිබිලා නැහැ. ඒක රොබර්ට් නොක්ස් කියලා තියෙනවා, පිලිතියස් කියලා තියෙනවා. සිංහල ගාව ලෙඩු නැහැ. ඉන්න කට්ටිය බොහොම ආරෝග්‍ය සම්පන්නයි. මොකද මේ ඒ දිනදා දර ටික අරගෙන කන්දේ නගින්න ඕනේ, වතුර ටික ගේන්න පල්ලෙහාට යන්න ඕනේ. දර ලිප පත්තු කරගෙන කුඹුරු ගොවිතැන් කරගෙන ඉන්නවා. කිසිම භෝග සම්පත්තියක් නැහැ. එදා වේල ටුවර්ස් තමයි. එදා වේල ටුවර්ස් එදා කරගත්ත දිව්වා. දැන් නැහනේ. වස්තු භෝග බණ්ඩ මේ මොකේ බැංකුවේ තියෙනවා. ඔන්න ඩොලර් එක බෑපු ගමන් ඔන්න වස්තු භෝග ඔක්කොම බිමිනු වැටෙනවා. මොනවාක්වත් ඇති වැඩක් නැහැ. ඉන්ටරෙස්ට් රේට් එක වහිනවා බිඳුවට. සල්ලි දැමට වැඩක් නැහැ. ඉස්සර වගේ එහෙම කරන්න බෑ. ආන්නේ වගේ වෙන්න හේතුව අර අත හිලුවත් කට හොල්ලන්න පුළුවන් කියන කතාව නෑ. ඉතින් භික්ෂුන් වහන්සේලාට ඒක අදාළ නෑ. නමුත් හැම නිරෝගී සම්පන්න භික්ෂුවක්ම පුදුම විදියට මහන්සියලා තියෙනවා. ලොකු සංඝ කිව්වේ නිකන් ඉන්න එපා. යකයි කම්මල වෙනවා මේක. මොකක හරි හිත යොදවලා තියන්න. ඒක තමන්ට ලෝක කර්මාන්තික හිත යොදවලා තියන්න කියලා. ලොකු සංඝ කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ හරියට කියලා දුන්නා අපේ තාමර වයසයිනේ. ඒ ආරෝග්‍ය සම්පත්තිය ඇති කරගන්න එක ආරෝග්‍ය සම්පත්තිය ලොකු සංජේත සතුට වෙන්න පුළුවන්. අනුගානක් වෙනකන් ජීවත් වුණා. අනික් කටට වෙලා තියෙන්නේ මේ කුසීතකම. බුබ්බඩකම ආරෝග්‍ය සම්පත්තිය කියලා කියන්නේ වීර්යය නැතික. ඊට පස්සේ අපි යන්නේ සීලෙට. ඒකෙදි කියන්න තියෙන්නේ සීලයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එක තැනක කය තියාගෙන ඉන්න පුළුවන් නම් තමයි. සීල සම්පත්තිය හරියද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ සමාධි ශික්ෂාට පෙළඹීමේ. සීලේ කොච්චර තිබ්බත් සමාධියට පෙළඹෙන්නේ නැත්නම් අපිට පරීක්ෂා කරගන්න විදියක් නැහැ. සමාධියට පෙළඹෙනකොට ඒක හරි ගියා නම් ආයි සීලේ ගැන අඬන්න ඉන්න එපා. සමාධිය වඩන ජීවන රටාවක් හදාගන්න ඉබේම සීලය හැදෙනවා. දැන් වෙලා තියෙන්නේ අනුන්ගේ සීලේ කැඩීම Tamanට කරදරයක් කරගන්න. ඒකට හේතුව මේ සීලේ පරීක්ෂා කරන ක්‍රමය දන්නේ නැහැ. සීල ශික්ෂා සමාධි සීල සම්භාවිතෝති සමාධි මහප්පලාවෝති මහානිසංසා කියන එක පරිනිර්වාණ සූත්‍රයේ පරිච්ඡේදයක් පාස බුදුරජාන්සේ දේශනා කළා තියෙනවා.
සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා. හැම පරිච්ඡේදයකම කියලා තියෙනවා මහන්නේ මේ අතන මෙතන දේවාලවල කොයිලවල ගිහිල්ලා පුතු කර කර බලන්න එපා. සමාධියට ඵලයන් සක්මනට ඵලයන් හරි ගියා නම් සීලේ. එහෙම නැත්තම් ඒක හරියන්නේ මොකද්ද කරන්න ඕනේ? ඒක තමයි සීල ශික්ෂාව කියන්නේ. ඒ නිසා මම කියනවා සිල්වන්ත වෙන්න බැරි නම් ඔක්කොටම බෑ. සිල්වතුන් අතර ජීවිතය ඇල්ල වැඩ කරන විදිහක් එක ජීවිතය ඇල්ල ඒකට ඉබේම හැදෙනවා. මම ඒකයි මේ පොඩි උන්ට මේ පරිසරය දෙන්න හරි කැමති. උන් හිතුවක්කාරකම් කරනවා. ඒක වෙනම දෙයක්. නමුත් අර සිල්වත් පිටස දකින්නවනේ. උන් මේ භාවනා කරද්දී බහලේ උඩින් බලලා යන්නේ භාවනා ශාලාවේ. කෑ ගැහිල්ල. හොඳ නෑ. නමුත් ඒ උනට පේනවනේ මේ අනික් කට්ටිය භාවනා කරනවා කියලා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ වැඩ කරන්න ඕනේ නෑ. වැඩ කරන පිරිසක් එක්ක ඉන්නේ කියලා. අන්තිමට මම කතාවේ නැත කරන්නේ මේ දිට්ඨිය පිළිබඳ කතාවෙන්. අද මේ බෞද්ධයාට වෙලා තියෙන දෘෂ්ටියේ හානිය. බෞද්ධයි කියලා හිතාගෙන මේ කටයුතු කරන වෙලාවේදී අද කතා කරන වෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. අපිට පවර් කට් එකක් ගියා. ඒක නිසා මේ රිසියුම් කරන්න වුණා. මම කිව්වේ දෘෂ්ටිය සම්බන්ධයෙන් මේ සතිපාසලේදී මම දැම්මා පාද 4ක සමීකරණයක්. බුද්ධ ආගම කියනවනම් භාවනාති බුද්ධ ආගම කියන්නේ හිසසුම් මලකඩ. භාවනාව කියනවනම් විපස්සනාති භාවනා කියලා කියන්නේ පූර්ව බුද්ධ ශාසනය. බුදු ආගමගේ පස්සේ ශාසනය නෙවෙයි. විපස්සනා කියලා කියන්නේ සතිය. ඉතින් ඒක හරියම සරල රේඛාවක්. ඉතින් උඟ දෙනෙක් කැමති නැහැ මුළු බුද්ධ ආගම මේ සතියට අඩු කරනවට. නමුත් ඒක දෙනකොට මට පේනවා දෘෂ්ටීන් බලපාන හැටි. බෞද්ධයෝ අපිට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ කියන සතියක් බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ. මේ ඔබ වහන්සේ මේ පිටරටින් ගත්ත ණයට ගත්ත සතියක් කතා කරන්නේ ඕක නෙමෙයි තියෙන්නේ. අබෞද්ධයෝ කියනවා මේ කරන්න හදන්නේ හිමීට අපේ දරුවෝ බුද්ධහමට හරව ගන්න හදන්නේ කියලා. ඒ දෙකම තියෙද්දි ඒගොල්ලන්ට මේ දරුවෙක් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සෞඛ්‍ය සම්පන්න වෙනවා දකින්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන මේ දෘෂ්ටි නිසා පුදුමාකාර විදියට මට ඉස්සලා කීප දෙනෙක් මේ සත්‍යපාසල නැත්නම් සත්‍යය උගන්වන්න උත්සාහ කරා. මම ස්ටඩි කරා සම්පූර්ණයෙන් බෝකට පෙන ප්‍රත්‍මාත්‍යගේ ප්‍රයත්නේ. ඊට පස්සේ මම බැලුවා මේ ඔය පිච්චමල් පූජාව කරන ආමතුරු මුළු රේඩියෝ එකේම බණ කියලා උත්සාහ කරා සදාචාරය උගන්වන්න. හරි ගියේ නෑ දෙන්නේ ගහනවා. පුදුම ගහිල්ලක් ගහනවා. ඉතින් බෝකට පෙන ප්‍රත්‍මාත්‍ය කියන්නේ ඇත්තටම සෑහෙන්න විභාග අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශ සමිතියේ ලේකා සභාපති වෙලා කේන්ද්‍රීය ඉස්කෝලේකට ප්‍රින්සිපල් වෙලා ගාක් මහන්සිච්ච කෙනෙක් මුළු අධ්‍යාපන මේ අපිට වැඩි අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිළිගත්තා භාවනා ගුරු හදන්න නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ කඳුකඩයි උගන්වන්න පටන් ගත්තා. දෙන්නේ නැහැ. ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ මොකද මේ දිට්ඨිය නිසා. ඉතින් මට හරි පුදුමයක් තියෙනවා මේ වෙනකන් අපි මේ යන කාමනේදී සතිපාසලට ගහපු නැති එක. ඒ මොකද අපි දැනගෙන යන්න ඕනේ අපිව දිට්ඨිය වලට හැප්පෙන්න යන්න නරකයි. අපි කියන්න ඕනේ එනකෙන ආදෙන් කවුරක්වත් මේ රාජකාරී වශයෙන් මේකට එන්න ඕන කමක් නැහැ. මේ මට පේනවා සතිපාසලේ ඉන්න අයගේ තියෙන දික්ටි ටික. ඒක තමයි ජෝක් එක. මේ අපි අඬා දන්නේ මේක දික්ටි නැතුව අපි යන් කියන්නේ. මං කියන්නේ මම 100%ක් හරි කියලා. නමුත් මං ගොඩාක් ඉගෙන ගත්තා මේ අවුරුදු 5 ඇතුළත මේ සතිපාසල ඇතුළේ ඉන්න අයගේ තියෙන දෘෂ්ටි නිසා ඒව ගහලා හදන්න පුළුවන්. මට අධිකාරී ශක්තියක් තියෙනවා. මට ඊශ්වර ගතියක් තියෙනවා. මං ගහනවා. ඒගොල්ලෝ කියනවා අයියෝ අපිට ගහන්නේ කියලා. ඉතින් කාට ගහන්නේ? මගේ උන්ට ගහන්න නැතුව මං කාට ගහන්නේ? එතකොට පේනවා දෘෂ්ටි බලපාන. ඇත්ත ඉතින් බුදුරජාණන්සේ මේ දෘෂ්ටි ජාලය නැති කරන්නේ ලෝකේ පහළ වුණේ. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ කියන මම උඹලට මේ සීලය උගන්වන්න ආව නෙවෙයි. සමාධිය උගන්වන්න ආව නෙවෙයි. මුළු ලෝකෙම දෘෂ්ටි ජාලයක්. අන්නේ දෘෂ්ටි ජාලයෙන් ගලවලා දාන්නයි මං ආවේ. ඉතින් ඒකෙදී මෙතෙක් පැවිද්දෙක් වශයෙන්, ථේරවාදී වශයෙන්, විපස්සනා වශයෙන් බලපු මම සතිය පැත්තෙන් බලන්න ගියාම මට පේනවා කීයෙන් කී දෙනාද මේක මේ එන අලුතෙන් එන දේවල් ප්‍රශ්න කරගන්න නැතුව Taman හිතපු තත්ත්වෙන් දියුණුවට යන්න උත්සාහ කරන්නේ. හැම කෙනාටම ලැබෙන හැම දෙයක්ම වලියක් ඇද ගන්නවනේ. මොකකින් හරි වලියක් ඇද ගන්න. ඒකයි මම අර ඉස්සලාම කිව්වේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්‍ර අසලටවත් ගන්න එපා. පිටතට නඩු ඇතුළට ගන්න එපා. ඇතුළට නඩු පිටතට දෙන්න එපා. කියලා ලොකු සංහසේ කියලා තියෙන්නේ මේ භාවනා කරනකොට අපිට හරියට කරදර එනවා එකක්වත් ගන්න එපා. ඊට ඉස්සෙල්ලා හිටපු තත්ත්වයට යන්න පුළුවන් නේ. ඕනම වෙලාවක යන්න පුළුවන් නේ. හුස්මට ඇවිදින එකට ඒක අපෙන් නැති කරන්න කවුරුත් නැහැ නේ. ඉතින් මොකටද මේ අහක යන කුණු කන්දල් වෙනුවෙන් මේ වෙලාව නාස්ති කරන්නේ?
ඒක කහකච්චාවට ගන්න ඒක දෝෂයක් නෑ. හැබැයි ඒක පරිේශන මට්ටමේ. සාධ්‍යමියගේ ධර්ම සාකච්ඡා මට්ටමේ හිත නරක කරගන්නේ. හිත නරක කරගත්තත් කමන්නේ తాවකාලිකව. සතියෙන් ඒකට උත්තර දීගෙන යනවනම් ඒ ප්‍රශ්න එන්නේ අපිට තේරෙනවා මේ සතිය least frictional path කියලා කියන්නේ. එහෙම නැත්නම් comfort zone කියලා කියන්නේ. ඒක මම දන්නේ කොහොමද සිංහලෙන් කියන්නේ කියලා. බාධා විරහිත මැද මාර්ගය. ඒක හරීම සුවදායක සානශීලී එහෙම නැත්නම් ආතතියෙන් තොර තත්ත්වයක් තියෙන සතිය. සතිය නැති කට්ටිය මේ සතිපාසල නිසාත් ආතතිය අරගෙන. කරන වැඩවලුමුත් ආතතිය අරගෙන. ඒක තමයි මම ආහාරයට ගන්න හැමදාම. ඊය හැමතැනකදීම කවුරු හරි මේ සතිපාසලේ ප්‍රශ්න ඇති කරගෙන යනවනම් හොඳට බලනවා දෘෂ්ටි වන කරගෙන තියෙන හැටි. ඒකට කියලා දෙන්නත් බෑ. මොකද දෘෂ්ටි වැරදිච්චාම හරි අමාරුයි කියලා දෙන්න. නමුත් අපි ජීවත් වෙනවනේ දාම. මේ ඉදිරියට යනකොට අපිට අපේ දෘෂ්ටීන් වල තියෙන වැරදි අපේම සබ්‍රක්‍මචාරින් මහන්සලා දැනගන්න පුළුවන්. නමුත් බුදුජානනාංශ පෙන්නනවා එහෙම දෘෂ්ටි වලින් නරකක් නැතුව සම්පත්තියක් වෙන හැටි. ඒකට ධම්මික හමුදුරුවේ අද්දිත්‍ය විතරයි සම්මාදිට්ඨිය කියන්නේ. දිට්ඨි තියෙන හැම එකක්ම මිත්‍යා දෘෂ්ටි. දෘෂ්ටියක් නැත්තම් සම්මාදිට්ඨිය. ඒ නිසා දිට්ඨි චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේත nehi jatu gabbaseyam punareti. දිට්ඨිංච අනුපගම්. මොනම දිට්ඨි කරත් යන්න එපා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දර්ශනයක් තියාගන්න මොනම දෙයකට හරි ඇලුනොත් අහුවෙනවා. කිසිම දෙයකට හා කියන්න යන්න එපා. කිසිම දෙයකට බැඳෙන්න එපා. ඊශ්වරව ගතකරනද දිට්ඨියකට වැටෙන්නේ නැතුව. ඒක තේරෙන්නේ ක්‍රියාශක්තියදී විතරයි. මෛත්‍රී කාය කර්මයේදී මනෝ කර්මයේදී අහුවෙන්නේ නැහැ. මෛත්‍රී ක්‍රියා කාය මේ වචී කර්මයේදී මනෝ කර්මයේදී අහන කාය කර්මයට යනකොට පේනවා මේ මනස දිට්ඨිගත වෙලා තියෙන හැටි. ඒ නිසා කොකා ඉගිලෙන්න ඕනේ. මේ සුදු කොකාද කන කොකාද කියලා බලන්න. ඒ නිසා ඒ දිට්ඨිය පිළිබඳව තමයි අපි සතිපාසලේ ඉන්න කට්ටිය වශයෙන් ගත්තොත් එකිනෙකාට කණ්ණාඩියක් වෙලා මේක දැක බලා ගන්න ඕනේ. ඉතින් ඒ ටික කියමනේ මම ගත්ත කාලේ මම නතර කරනවා. මං හිතන්නේ මම විනාඩි 30කට වැඩි කාලයක් කරන් තියෙනවා. ඒ නිසා මම සාකච්ඡාව විවෘත කරනවා කාටත් අදහස් එලිකරනද කවුරු හරි කැමති නම් මේක පිළිබඳව සාකච්ඡාට සම්බන්ධ වෙන්න මම සාදර වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිත වාර්තා 9ක් ලැබී තිනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇහුන්නේ ස්වාමීන් වහන්සේ කියපු දේ? කියවන්න එහෙම අවසරයි. පළවෙනි වාර්තාව ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර කරමි. සතිමත් සක්මන අද දින අටවක පොහෝ දිනයක් බැවින් අටසිල් සමාදන් වී සතිමත් සක්මන ආරම්භ කෙරුවෙමි. පියවර 42කි. සිත පාද වෙත යොමු කර බැලුවෙමි. කය ඉදිරියට ගෙන යාම සඳහා පාදවල ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවන්නේදයි මෙනෙහි කළ හැකි විය. මුළු කයම ක්‍රියාවලියට සම්බන්ධ වේ. යටිපතුලට දැනෙන තද සිනිඳු බව පටවි ලක්ෂණය ලෙසත් පොළොවට ස්පර්ශ වෙන හා නොවන තැන් පැහැදිලිව මෙනෙහි කළ හැකි විය. සිත වහාම ශබ්දයක් වෙත යොමු විය. කෙළවර දක්වා මෙනෙහි කිරීම කළෙමි. මනාප අමනාප නැත. ශබ්දයේ ඇසීමත් ගමන් කිරීමත් යන දෙකම එකවර සිදුවිය. ද්වයතාවයක් ප්‍රකාශ වේ. එනම් ඉන්ද්‍රිය දෙකක් ක්‍රියාත්මක වේ. තුන්වන අවස්ථාවේ කය ඉබේම සිදුවන ගමනක යෙදේ. කය පාලනයකින් තොරව ගමන් කරයි. පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. කය පසකට තල්ලු වී යයි. මදක් වෙලා නැවතී සිට එකඟ වූ සිතින් පරයන්කයට වාඩි වූයෙමි. සක්මන සඳහා ගත වූ කාලය පැය 1කි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. ඔය සක්මන සඳහා මුළු කයම සම්බන්ධ වෙනවා කිව්වට මුළු කයෙන් 100%කට අඩු ප්‍රමාණයක් වගේ තමයි සම්බන්ධ වෙන්නේ. මුලින්ම ඇත්තටම ඉතින් මුළු කයෙම සක්මන් කරනවා. ටික වෙලාවක් ගියාම හිමීට සක්මන විශ්ින් කර ගන්නවා. මට තියෙන පරතෝ සංකල්පය තමයි. මම ඇවිදිනවා මට පේන්නේ. ඒ නිසා 100ක් තිබුණ එක සහභාගීත්වය නැත්තම් අනිච්ඡානුක පේශින්ගෙන් ඉච්ඡානුක පේශින්ගේ සම්බන්ධතාවය අඩු වෙනවනම් සක්මන දියුණු වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ එහෙම වෙනකොට සත්‍යය කැඩලයි කියලා. සමාධිය කැඩලයි කියලා. නමුත් වෙන්නේ එහෙම නෙවෙයි. මම සක්මන් කරනවා නෙවෙයි.
සක්මන් කරන දිහා මම බලන්නේ. ඒක නිකන් ගාලු පාරේ අයිනේ සඳල් තලාව කියනවනේ ගාලු පාරේ යන වාහන දිහා බලන්නේ. එහෙට යනවා වාහන මෙහෙට යනවා වේගෙන් යනවා. මේ පැත්තට වේගෙන් යනවා මේ පැත්තට වේගෙන් යනවා. කොහේ යනවද මන් දන්නේ නැහැ. ඒ වගේ තමයි අපිත් ඇඟ හිතවිලි වචන එහෙදුණා මෙහෙදුණා හොඳට බලන්න ඉන්න පුළුවන්. එතකොට තමයි ඔය රිලැක්සේෂන් රෙස්පොන්ස් එක එන්නේ. තමන් කරන දේ වෙනුවට ඉබේ කරන දේ. නැත්තම් සක්මනේ ඉබේ වෙනවා. හොඳට බලනකොට ඒක දිහා බලන ඉන්න කෙනාගේ හිතත් නිවෙනවා. අර કૃතිමව කරන එකෙන් තමයි පටන් ගන්න. ඒක 100ක් නම් කවදාවත් යන්නේ නැහැ. මොකද බොහෝ විට කරනවා. ඒ කරන දේ බලාගෙන සක්මන හොඳ නම් වෙලාව හොඳ නම් වතුර තිබහක් මුත්‍රා බරක් එහෙම නැත්තම් ওই ටිකක් වෙලා කරන්න පුළුවන්. ඉබේ සක්මන වෙනවා. ඒක සමත එක්කන අගය කරන්නේ නැහැ. විපස්සනා කරන එක නම් කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඕක තමයි. තමන්ගේ පුරුදු වෙලාවේ පුරුදු සක්මනේ පුරුදු වේගයෙන් ඒ සක්මන් කරනවා. එතකොට ඇඟ විවේක වෙන්න පටන් ගන්නවා. අන්නේ විවේක වීමට අනුග්‍රහ කරන්න අපි දන්නේ. අපි මේ ශරීරයට වද දීමක් කරන්නේ. ඒක ඉතින් දොස් කියන්න බෑ මොකද මුලින් වද දෙන එක තමයි කවුරුත් කරන්නේ. මොකද අන්තිමට එමීට ඒක ස්වයංක්‍රීය මට්ටමට එනවා. අපි දන්නවා ඉස්සෙල්ලා හදපු කාර් ඒ වගේ ක්‍රියාකාරකම් බලනකොට අද ඩ්‍රයිවර් කෙනෙක් නැති කාර් එකක් යන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙනවා. ගුවන් යානාවක් මුළු ගමනේ 80 ගානකට වැඩි යන්න පුළුවන් ගුවන් යානාවක් නැතුව. සම්පූර්ණ ඕටෝ පයිලටින් යන්න පුළුවන්. කෝච්චි හදලා තියෙනවා චිම්පන්සියෙකුට යන්න පුළුවන්. ගෙනියන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ ඉස්සලා හදනකොට කෝච්චියක් එහෙම ඉතලා නෙවෙයි හැදුවේ. නමුත් අන්තිමට යන්න මේක තාක්ෂණයෙම හැදෙනවා. ඒ වගේ අපේ ශරීරයේ තියෙන ලේ ගමන් කිරීම, දත් වෙනවා, පිල්ලම් ගැහෙනවා, ආහාර දිරවනව ඔක්කොම ස්වයංක්‍රීයව යන්නේ අවුරුදු කෙල කෝටි ගානක පුනරුත්පත්තියක් එහෙම නැත්නම් පරිණාමයක් සිද්ධ වෙලා. අපි මේ කරන්නේ මේ ඇට සැකිල්ලට සම්බන්ධ මස්පිඩු ටිකට විතරයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒකයි මේ අතපය නඩියන්නේ. රිලැක්සේෂන් රෙස්පොන්ස් කියලා කියන්නේ ඒකේ වැඩි ටිකක් එහෙම වෙන්නයි. ආහාර දිරවීම අපි දඟලන දෙයක් නෙවෙයිනේ. ඇස්පිල්ලම් ගන්න එක දඟලන දෙයක් නෙවෙයිනේ. ලේ ගමන් කරන එක අපි දඟලන දෙයක් නෙවෙයිනේ. ඒ වාගේ සක්මනක් පටන් ගන්නකොට 100ක් නෑ. ඒක එහෙම මේ යන්න දුන්නොත් ආන්න එතකොට තමයි අපේ අර රිලැක්සේෂන් එක එහෙම නැත්නම් ඇඟ තින්දහස් වීම වෙන්නේ. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ අර ටිකක් නැතුව යනවා. ඇවිදින එකක් නෑ. ඇවිදින දේ යනවා හිත මෙහෙවීමක් නෑ. යමක් නොකර නිකන් ඉඳීම. ඇත්තටම සක්මණෙන් පස්සේ පරියන්කටත් පුළුවන් පරියන්කෙන් පස්සේ සක්මණටත් පුළුවන්. මම මේ විස්තර කරන්නේ සක්මණෙන් පස්සේ පරියන්කයට ගියාම චේතනාපූර්වක යමක් අඩුම ප්‍රමාණයක් කර කර හිටපු එකන. නැත්නම් මම මෙහෙම කියන්නම් පටන් ගන්නකොට සක්මණෙන් චේතනාපූර්වක කරනවා. අන්තිමට සක්මණ ඉබේම වෙන තැනට ගියාට පස්සේ වාඩි වුණාම චේතනා විරහිතව නැත්නම් අනිච්ඡානුක පේශින්ගෙන් යනදී වෙnderලා ඉච්ඡානුක පේශින් නතර කෙරුවොත් අන්න සුවසේවා වෙනවා. එතෙන් තමයි ආරෝග්‍යය තියෙන්නේ. එතෙන් තමයි කෙනෙක් ලෙඩ සුව කරන ශක්තිය තියෙනවා. විශේෂ ශක්තිය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ශාන්ති කර්ම කියලා කියන්නේ. එහෙම නැත්නම් ආරෝග්‍ය කියලා කියන්නේ. ඒක තියෙන. අද කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. තටමන එකමයි කරන්නේ. ඒ නිසා මේ කෙනාගේ රචනයේ මෙයා කෙනා නොදැනී ඒක ලියවිලා තියෙනවා. අනිත් දවසේ මේ දෙයට ඉඩ තියලා වෙන දෙයට වෙnderලා අවදි භාවය වැඩි කරලා වෙන දේ විතක්ක ਵਿਚාර විරහිතව සිදු වෙනවා නම් යන කැම්මකට සූදානම් වෙලා සක්මන කරලා පස්සේ පරියන්කයක් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එමයි සමහරවිට ඊළඟ ප්‍රශ්නේ පරියන්ක භාවනාව ආනාපාන සතිය කාලය පැය 2යි පරියන්කේ සිට નિરાයාසයෙන් වැටෙන හුස්ම දෙස අවධානය යොමු කළමි. නාසයේ කෙළවරට සිත යොමු කළ විට ලං වී බලා ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලා සිටියේදී සමහර විට සිතේ වෙනත් අරමුණු වෙත වරහන් ඇතුලේ සිටවිලි දෙස ගමන් කළේය. මෙසේ ඌයේ ප්‍රාශ්වාස තුලදී බවත් ඒ සමගම ප්‍රාශ්වාසයට වැඩි අවධානයක් යොමු නොකළ නිසා තේරුම්ගත් නිසා මුළු ආශ්වාස ප්‍රාශ්වාස චක්‍රයට එලෙස අවධානය යොමු කළෙමි. සිත විසිරීම අඩුවිය. දීර්ඝ සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාස සිදුවන විට කය සැහැල්ලු වන බව දැනුනි.
ටිකකින් ආශ්වාස ප්‍රශ්වාස වෙන් කර ගැනීමට නොහැකි තරමට සියුම් වී නාසයේ ප්‍රදේශයේ වාතයේ ගමන් කිරීම පිළිබඳ දැනීම පමණක් ඇතිවිය. ඉන්පසු මුහුණ පපුව බඩ ප්‍රදේශය පසුව මුළු ශරීරයේමද පිම්බීම හැකිලිම ප්‍රකට විය. එකවර සිතින් මුළු ශරීරය දෙසම බලා සිටියෙමි. ශරීරයේ තැන් තැන් සෙලවීම, ගැස්සීම්, තදවීම, රත්වීම ආදිය එකවරම ඇති වී නැති වී යයි. ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවය මේ සමග වෙනස් වී ඊතා වේගයෙන් හා කෙටි හුස්ම වශයෙන් ප්‍රකට විය. මෙම වේගවත් ආශ්වාස ප්‍රශ්වාස සමග ශරීරයේ ඉනත් උඩ කොටසේ ඉදිරියට හා පසුවට වේගයෙන් රිද්මයට වැනෙන්නට විය. මේ සියල්ල දෙස මාරුවෙන් මාරුවට සිත යොමු කරමින් එම ස්වභාවයන් නැති වී යන තෙක්ම බලා සිටියෙමි. කය වශයෙන් මට දැනෙන්නේ ක්‍රියාවන් සමූහයක් බව තේරුම් ගතිමි. ඒවා මගේ අනුදැනුමක් පාලනයක් නැතිවම ඇති වී නැති වී යන බවද ප්‍රත්‍යක්ෂ විය. එකවරම ඇඟේ සෙලවීම, තදවීම ගති නොදැනී ගොස් සිත අඳුරු තැනකට ඇද වැටුණාක් මෙන් දැනී නිශ්චල විය. එම නිසල බව දෙස ටික වේලාවක් බලා සිටියේදී එය වෙනස් වී නැවත ක්‍රමයෙන් පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගත්තේ. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තා. මම හිතනවා මේක මේ විදිහට මම කිව්වොත් මේක දීලා තියාගන්න වෙයි කියලා. ඉස්සරහට අපිට බොහෝ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ආස්වාද ප්‍රසවාස දෙකේ ආස්වාසයේ ආයාසයෙන් කරන අතර ප්‍රසවාසයේ අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒක උහුලඟක් මයිනමක් ඇද්දට පස්සේ අතහැරියට පස්සේ ඇකිලෙනවා. ඒකම වම දකුණ තියලා සක්මන් කරන එකනාගේ දකුණ සක්‍රිය වැඩ කරනවා, වම සොත්ති කකුලක් වෙනවා. වමෙන් ඇවිදිනවා නම් දකුණ සොත්ති කකුලක් වෙනවා. මේ දෙකේ ඒකේන දන්නේ නැහැ. පසුගිය දවස්වල මට මේ සයිටික අමාරු ආවා. එතකොට මේ සීතීත්වයේ මේ දකුණු කකුලේ තමයි ටිකටම ලෙඩේ තිබ්බේ. නමුත් අර බුද්ධරක්කිත හඳුරු පුදුමාකාර උනන්දුවකින් මේක පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා මේක සනීප කරන්න බෑ. මේ සම්බාහනෙමුත් සනීප කරන්න බැරි වෙනවා. මේවා තමයි ඉත්තුකු දෝෂ කියලා කියන්නේ. ඔබ වහන්සේට හැඩ ගැහෙන්න වෙනවා කියලා. මම කිව්වා එහෙම වෙනවා. මටත් තේරෙනවා අනුන්ගෙත් මේ සම්බාහනය කරන කෙනා මට මේ හොඳටම තේරෙනවා මොන සම්බාහනය කරුවත් මේක වෙන්නේ නැහැ. මම ව්‍යායාම කරලා හරියන්නේ නැහැ. බෙහෙත් බීලා හරියන්නේ නැහැ. සම්බාහනය කරලා හරියන්නේ නැහැ. බාර ගන්න ඕනේ. කියලා මම ඉතින් නිින්දත් රැයට කැඩෙන තරමට ගියා මේක. පස්සේ මම මේ ශාන්සිත සම්බාහනය කරොත් මම කරන්නේ මගේ සක්මනේ සාකච්ඡා ඇවිදින ගමන් සමහරලාට ඒ ශාන්සි ඉන්නවා මම ඒත් කතා කරගෙන. ඒකලා කිව්වා මම හොඳට පරීක්ෂා කරුවා. මම වීඩියෝ කරන්න යන්නේ. ඔබ වහන්සේ දකුණු කකුල සොත්ති කිව්වා. නෑ වම් කකුල සොත්ති කිව්වා. මොකද වම් කකුලේ ලෙඩක් නෑ. දකුණු කකුලේ අමාරුව තියෙන්නේ. නෑ ඇවිදිනකොට ඔබ වහන්සේ වම්ෙන් ඇවිදින්නේ නෑ. දකුණ අර අමාරු කකුල ක්‍රියාත්මක කරනවා. වම සොත්ති. හැබැයි ඔබ වහන්සේ දැනගන්න ඕනේ දකුණු පැත්තේ සයිටිකාවලට උත්තරේ තියෙන්නේ වම් කකුලේ. වම් කකුල සක්‍රියව ක්‍රියාත්මක කරන්න කිව්වා. මං කරන්න බැලුවා පුදුම හොර වෙලා කකුල. අර ලෙඩේ නිසා. ඊට පස්සේ මම බැලුවා ඒක නිකන් ඔසෝසව තියෙනවා. අර අමාරු කකුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මට බැන්නේ ඇවිල්ලා. කිව්වහම දෙයක් අහන්නේ මං කො මිනිස්සු කරනව නෙවෙයි. මට ඕනේ සයිටිකා කරගන්න. මට දැනුයි තේරෙන්නේ වම කොර වෙලා. සොත්ති. පස්සේ මං කරපදී වම හයියෙන් තියන්න පටන් ගත්තා. එතකොට තේිනවා වම් කකුල වැඩ කරනකොට දකුණු කුලට මොකද්ද පණිවිඩයක් යනවා, ෂොක් එකක් යනවා. යනකොට මේක රිලීස් වෙන්න ගන්නවා. අර තියෙන ටෙන්ෂන් එක, අර තියෙන සයිටිකා රිලීස් වෙන්න. ඊට පස්සේ මං කෝ මට ඔබ වහන්සේ කියන්නේ තේරෙනවා. මං හිතුවේ මේ වම් අය කකුලේ පැත්ත වම් පැත්ත ලෙඩ දෙනවා, දකුණු කකුල දකුණු ලෙඩ දෙනවා කියලා. නෑ ස්වාමීන් වහන්සේ වම් කකුලෙන් තමයි දකුණු උරහිස උකුල සූදානම් කරන්නේ. දකුණු කකුලෙන් තමයි වම් උකුල සූදානම් කරන්නේ. නිසා දෙක සමබර වුණොත් හරි කවුරක්වත් මේ ලෝකේ සමබර නෑ. ඔබ වහන්සේ කකුල කොර වෙලා ඊට පස්සේ මේ ළඟදී ආයෙත් බලන්නලා කිව්වා දැන් ටිකක් හැදිලා තියෙනවා කියලා. ඒක මට තේරෙනවා. මම මේ කියන්න හදන්නේ ඔය එක එක වාපිච්චෙන් මුත එනකොට අපි දන්නේ නැතුව එකක් කර වෙනවා. සක්මන් කරන එක නා දන්නවා අපි ඇවිදින්නේ කොයි කකුලෙන්ද කියලා. ඊට පස්සේ මොලේ වම් අත පැත්ත දකුණු අත පැත්ත ගත්තොත් ස්වභාවයෙන්ම වැඩ කරන්නේ වම් අත පැත්ත. දකුණ වැඩ කරන්නේම නැහැ. දකුණ තමයි సౌందర్యාත්මක පැත්ත තියෙන්නේ. දකුණ තමයි මේ පරිසරය පිළිබඳ හැඟීම තියෙන්නේ. දකුණ තමයි අපේ පිරිමිගේ උනත් ගෑනු ගතිය තියෙන්නේ. ලයාන්විත ගතිය, ලගන්නා ගතිය ඒකේ එන්න දෙන්නෙම නැහැ. භාවනාවේදී වෙන්නේ අර ක්‍රියා නොකරන කෙනාට ක්‍රියා කරන එක්කනාගේ ක්‍රියා නතර කරලා නොකරන එක්කනාට සාධාරණ කෘත්‍යයක් වෙන්න ඉඩ අරිනවා.
එහෙම නැත්නම් අවධානය වැඩි කරනවා. එහෙම නැත්නම් වැඩි වෙනවා. ඒක තමයි අප්‍රමාදය කියන්නේ. හුස්ම ගන්නවා හෙලනවා. ඉතින් ගන්න තමයි ආයාස කරන්නේ. හෙලන එක ඉබේම කන්දක් නැග්ගාම පල්ලමක් වගේ. දකුණෙන් අවදින එක්කනට වම සොත්ති කකුල යාට තේරෙනවා. ඒකට වම දකුණෙන් කරන අර ක්‍රියාශක්තිය අඩු වෙන්න ඉබේ කරනකොට වමේ ක්‍රියාශක්තිය පණ ගැහිල්ලක් වෙනවා. මම ඒකට කියන්නේ උත්ප්‍රේරණය වෙනවා කියලා. ඊට පස්සේ මොලෙත් ස්වභාවයෙන්ම වම් පැත්ත වැඩි. ඒකට පරුස ගතිය කියලා කියන්නේ. දකුණු පැත්ත ස්ට්‍රීට් එකේ තියෙන ස්ත්‍රීන්ගෙත් මෙච්චරමයි. ස්ත්‍රීන්ගෙනුත් හරි කැමැති ඔය පුරුෂයන් කරන වැඩවලට. ඉස්සට වැඩිය දැන් ඒක වෙලා තියෙනවා. එතකොට වෙන්නේ වම් දකුණු කකුල දකුණු මොලේ සම්පූර්ණ තල ඔබනවා චප්ප වෙනවා. ක්‍රියා නතර වෙනකොට දකුණු මොලේට සාධාරණ සේවයක් කරන්න පුළුවන්. ඒ නිසා නිවන තියෙන්නේ දකුණු මොලේ. නිවන තියෙන්නේ සොත්ති කකුලේ. නිවන තියෙන්නේ ප්‍රසවාසයේ. එනිසා අවුරුදු 103ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් ඊමේල් එකක් කරලා තව දවස්වල මට සන්තෝෂයි මාන් ළඟදි මැරෙනවා. මට මේ ඊමේල් එකකින් ලෝකෙට කතා කරන්න පුළුවන් වීම ගැන මාත් ඕගොල්ලන්ගේ වයසේ ඉන්නකොට নানা ආකාර ඉලක්කම් කටමත්ක තියාගෙන හිටියා. නමුත් මට එකක් කීයතාගේ ජීවිතේට ඉලක්කම් අදාළ නැහැ. මට කොච්චර බ්ලඩ් ෂුගර් තිබුණත් කොච්චර බ්ලඩ් ප්‍රෙෂර් තිබුණත් account එකේ කොච්චර තිබුණත් ඒක අදාළ නැහැ. පුළුවන් නම් හුස්ම දිහා බලන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. පුළුවන් නම් හුස්ම දිහා බලන්න ওই ටික දොස්තරට බාර දෙන්න. ඔයාට තියෙන හුස්ම දිහා බලන්න කියලා ලස්සන රචනයලිය අන්තිමට කියලා ඒකෙත් ප්‍රස්වාසය දිහා බලන්න කියලා රචනය සමාප්ත කරලා තියෙනවා. ඒකෙත් ප්‍රස්වාසය දිහා බලන්න මොකද ඉබේ සිද්ධ වෙන දේ. ඒක පිම්බීම හැකිලිම කෙරුවත් මේ හුස්ම ගත්තත් ප්‍රස්වාසයේ සමාප්තිය හිමීට ගෙවිලා ගිල නැතිලා යනවා. ආස්වාසයේ සමාප්තිය දඩස් කාල නතර වෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ හිතේ අපේ කයේ අපේ වචනවල හැංගිච්ච භ්‍රාන්ති වගේක් තියෙනවා. ඒක තමයි ආසය අනුසය කියලා කියන්නේ. අන්න ඒ ටික මතු කරගන්න නම් ක්‍රියාශක්තිය පොඩ්ඩකට නතර කරන්න ඕන. බලහත්කාරකම් කරන කඩාපයින් ආක්‍රමණශීලී පැත්ත පොඩ්ඩක් නතර කරපුවාම අර මුකුළු පපායේ එන පැත්ත වෙනදට වඩා පොඩ්ඩක් ඉදිරියට එනවා. ආපු ගමන් අපිට තේනවා අපි සතියෙන් සම අවස්ථා නොදුන්නොත් අර හිතුවක්කාර කඩප්පුලිය නොකෑමනා ආක්‍රමණශීලී පැත්තම හැමදාම ජය ගන්නවා. ඒක තමයි ලංකාව වගේ රටක පුරුෂ ප්‍රධාන සමාජයේ තියෙන්නේ. කාන්තාවකට දෙන්නේම නැහැ කිසිම තැනක්. හැම වෙලාවෙම කියන්නේ උන් ඉගෙන ගන්න ඕනේ නැහැ උන් කුස්සිය බලන් හොදෝදා ඉන්න ඕනේ පුරුෂයාට අතපය මෙහෙවර කරගෙන ඉන්න ඕනේ කියලා පැත්තකට දාලා තියෙනවා. නමුත් අපේ යුගයේ වෙනකොට කාන්තාව මේක උදුරගත්ත ඇත්තටම කියලා කිව්ව නෑ උඹලගේ වැඩ කරත හැකියි. මම දැන් නිසන්වනේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා දෙන්නයිද එකනයිද ඉන්නේ පිරිමියයි. ඔක්කොම කාන්තාව. බුද්ධම ලස්සනට කරනවා මට තියෙන උන්ට කොනහන එක විතරයි. මේම කරපියා නැත්තම් දැන් ගියව කියපු ගමන් පුදුම බයට කරනවා. පිරිමින්ට කරන්න බෑ. පිරිමින්ට භාවනා කරන්න බෑ. කාන්තාවන්ට දුක තේරෙනවා. උන්ට තේරෙනවා මේක අපි කොච්චර තැලිලාද ඉන්නේ කියලා. ඒකෙත් ළමයෙක් වැඩි වියපත් වෙන්න ඉස්සෙල්ලා කාන්තාව පොඩි ළමයි බැලුවොත් උන්ට මේක බලපාන්නේ නැහැ. වැඩි වියපත් වෙච්ච ගමන් අම්මලයි තාත්තලා ඔක්කොම කෙල්ල දිහානේ බලන්නේ. අපි අම්මා ඉන්න කාලේ කියන කොල්ලෝ කියන්නේ ගහින් ගාට හුජ්ජ කරගෙන යන බල්ලෝ වගේ ඕකේ ප්‍රශ්නයක් නැහැ. කෙල්ලෝ එහෙම අදලා බෑ. මේ විදිහේ තමයි අපි දකුණු මොලේට අපි නොසලකා තියෙන්නේ. මේ විදිහේ තමයි අපි ප්‍රස්වාසයට නොසලකා තියෙන්නේ. මේ විදිහට තමයි අපි සක්මන් කරනකොට සොත්ති කකුලට නොසලකා තියෙන්නේ. හැබැයි නිවන තියෙන එතනයි කියලා දන්නවනේ. අන්නේ සොත්ති කකුලට සම අවස්ථාවක් දෙන්න නම් සැප දුක දෙකටම සම වෙන්න. භාවනා හරි ගියාන විදිය සම වෙන්න. ජය පරාජය දෙකටම සම දෙන්න. මොකද මේ පරාජය තුල පුදුමාකාර මේ ආධ්‍යාත්මයක් තියෙනවා. අපි මේ ජයම ඉල්ලගෙන කටයුතු කරන්න ගියාම තමයි පොඩි උන්ට මේක තේරෙන්නේ නැත්තේ. ඒක තේරෙනවා පිළිකා හැදිච්ච මනුස්සයාට. ඒක තේරෙනවා කුඩු ගහලා පුනරුත්ථාපන වෙන කෙනාට. ඒක පේටනවා පුංචි කාලේම ළමා අපචාරවලට ලක් වෙච්ච කෙනාට ලෝකයා මට මේ අතපල්ලේ දාලා සැලකුවාට මයිලොත් මුකුත් අඩු වෙලා නැහැ. කුඩු ගහලා ඉන්න මනුස්සයට භාවනා කරන්න පුළුවන්. ඉරි වෙරිච්චයට භාවනා කරන්න පුළුවන්. පිළිකා හැදිච්චයට භාවනා කරන්න පුළුවන්. බඩදරුවෝ අම්මලාටත් භාවනා කරන්න පුළුවන්. ආන්න මේක දුන්නේ සතියෙන් විතරයි. කොච්චර කාලෙ ඒගොල්ලෝ මේ භාවනා කරන යුගේ නෙවෙයි. ඕගොල්ලෝ මේ ලිංගික යුගයක ඉන්නේ නැත්තම් මේ අහේතුක ප්‍රතිසන්දි ලැබපු අය කාලකණ්ණි જાතිය කියලා පැත්තකට කරා. දැන් නැහැ. ඒ නිසා මම මගේ කොරපැත්තට සලකන හැටි, සොත්ති පැත්තට සලකන හැටි තමයි අපි ආශය අනුශ නොදන්න පැත්ත කියලා හිතාගන්නේ.
අපි යම් වෙලාවක මේ අපේ සංසාරෙන් ගෙනාවු ඇබ්බැහි නිසා ඇයි මේ වම් කකුල සොත්තු වෙලා තියෙන්නේ? ඇයි වම් අත සොත්තු වෙලා තියෙන්නේ? ඇයි දකුණු මොලේ සොත්තු වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඒකේ එහෙමමම විය යුතු නැහැ. දකුණු අතින් වැඩ කරන වෙනකොට වම් අතින් වැඩ ටිකක් කරලා බලන්න. ඒ වගේම సౌందర్యාත්මක වැඩවලට හිත දීලා බලන්න. ඇවිදිනකොට බලන්න ඇයි මේ එක කකුලක යන්නේක අපි නොදකින්නේ කියලා. ඒ තාක්කල් අපි පොට්ට ඇහැ පොට්ට එකස් පොට්ට හරකෙක් තනකොළ තියෙන පැත්තේ තනකොළ ඇහැ පැන පැත්තේ විතර කක යනවා. අnder එක දවසක් ගියාට පස්සේ කිව්වලු මෙන්න මේ හරිය පොට්ට එකෙක් පොට්ට ගුණේ තනකොළ කාලා තියෙනවා කියලා. ඒ උඹ දන්නේ මේ පැත්තේ විතර ඌ කාලා තියෙන්නේ අර පැත්තට උඩ පේන්නේ. මේකගේ දත් දෙකක් හැල්ලා තියෙනවා. කොහොමද කියලා ගන්න. තනකොළ කනකොට ඒ දත් දෙකට අහුවෙන තනකොළ ඉතුරු වෙනවා. මේ විදිහට බලනකොට මුළු ලෝකය හරි සුන්දරයි. මුළු ලෝකෙම හරිම පිරිච්ච ගතියක් තියෙනවා. හැබැයි අර සොත්ති කකුල දිහා බලන්න ඕනේ. ලේන්සු කකුල නිකං කකුල. ලේන්සු කකුල නිකං කකුලේ තමයි අපේ සමාජවාදී කට්ටිය දවසවල වෙලපාලි ගියේ. කකුල ලේන්සු ගැට ගාලා වම දකුණ කිව්වට දන්නේ නැහැ. ලේන්සු කකුල නිකං කකුල. ලේන්සු කකුල නිකං කකුලේ තමයි දවසවල සමාජවාදී කට්ටිය කරලා තියෙන්නේ. ඒ වගේ මේ සොත්ති ඒකයි බුදුහාමුදුරුවෝ මේ දෙකක් තියෙනවා භාවනාවට අල්ලලා දීලා තියෙන්නේ. මේකේ නා අල්ලගෙන තියෙනවා මේක මේ ආස්වාද ප්‍රසආස දෙකේ වම දකුණෙත් අල්ලන්න වමේ වැඩ කරනකොට දකුණෙන් වැඩ කරනකොට අතෙත් අල්ලන්න වචන වල බලන්න අපි සමහර පැති වලට පිටිකා තියෙනවා මුලින් සමහර පැති අපි අල්ලන්න කැමති නෑ අන්නේ දෙකට සමතල දීමට උත්සාහ කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රකාශයට ඊළඟ වார்த்தාව සාමනස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය කය ඒකාග්‍ර කොට පරයන්කයට වාඩි වුනිමි ඉක්මනින් හුස්ම රැල්ල වෙත සිත යොමු වෙයි ටික වේලාවකින් සිත තද සිත් වේදනාවකින් මා වෙලයි. ඒ දරුවාගේ මරණය සිහිවීමෙනි. වෙනදා මෙන් නොව දැන් එය වඩාත් පරීක්ෂාවෙන් සූදානමකින් දකිමි. එය හේතුඵල ධර්මයේ ප්‍රතිඵලයක් නොවේද. මේවාට මගේ කිසි පාලනයක් නැති බව දකිමි. ටික වේලාවකින් මේ සිතුවිලි අඩුවේ. මාරයා අතින් මාව ඇදගන්නට දරන වෑයම දකිමි. සිත හුස්ම රැල්ලකට නැවත යොමු කළෙමි. ක්‍රමයෙන් සිතට සැහැල්ලු බවක් දැනේ. මෙලෙස සැලකිය යුතු වේලාවක් සතියෙන් ගත කරමි. ඔබ වහන්සේගේ ඔවදන් අඳුරෙන් වැසී ඇති මගේ මනසට ආලෝකයක් මෙනි. ඒ අවවාදවල සරල බව විස්මිතය. සතිය මෙන් අසතියද දැකීමද එයින් නොපැකිලිමත්ව එම දැකීම අපගේ ගැලවීමට උදව්වක් වෙන බවත් දැන් තදින්ම හැඟෙයි. ඔබ වහන්සේට නිරෝගී නිදුක් බව නිවනදීම නිදුක් බව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. මයිලඟ කොයි වෙලාවෙත් මගේ සාක්කුවේ ඉන්නවා ඒ වගේ දරුවන් නැතිවීම නිසා අම්මලා තාත්තලා නැති නිසා කකුලක් නැතිවීම නිසා ඇහැක් නැතිවීම නිසා ආදි වශයෙන් විවිධ දුක් පීඩාවටපත් වෙච්ච අය. නමුත් මන් දන්නේ එක ඔය ඇහැ හරි දරුවන් නැතිුනේ නැත්තම් ඕගොල්ලෝ පෙන්කෙලක ලින මිසක කවදාවත් පූජනීය ස්ථානයකට එන්නේ නැහැ. කවදාවත් භාවනා කරන්නේ නැහැ. ඔය දරුවා නැති වෙච්ච නිසා තමයි ඔය මට්ටමට හරි ආගම ධර්මයක් තියෙනවා දරුවා තීපත් වෙන නිසා සත්‍ය වඩා ගන්න බෑ කිය හරියන්නේ. ඉතින් ඒක නට ඒක කියලා දුන්නාම අපි හිතනවා සාමාන්‍ය මිනිස්සු බණී කියලා. උඹලා අද ඔතෙන්ද පන්සලකට කොයිට හරි එන්නේ ඔය කෙලවුණ කෙලවිල්ල හින්දා තමයි. කෙල නොවුනා නම් තොපි පෙන් කෙල කියලා තමයි ඉන්නේ. ඒ නිසා කෙලවයන් දුවේ කෙලවයන් කියලාම තමයි මම කියන්නේ. මම දෙනවා බෝඩි බලාපොරොත්තුවක්. ඒ මොකද්ද? හොඳට සත්‍යමත් වෙච්චාම ඔය දරුව නැවත පෙනී ඉඳලා මේ ලෝකෙට ආපු පණිවිඩය කියනවා. ඒක කියන්නම් හිත අවුල් කරගෙන ඉන්න එපා. පුළුවන් තරම් මම දරුව නැතුණා ඒක ඇත්ත. මේක ඉතින් දරුවෙක් ඉඳලා නැති වෙච්ච කෙනානේ තේරෙන්නේ මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. මට ළමයි හම්බෙන්නෙත් නැහැ. ළමයිත් නැහැනේ. ඒ නිසා මට කට උල් වෙලා තිනවා කියන්නේ. නමුත් කොයි වෙලාවකරි භාවනා කරනකොට එයා ඇවිල්ලා කියලා යනවා. උඹ ළඟට ඇවිල්ලා අකාල් මරණයට ලක්ුණේ ඔබට මෙන්න මේ පණිවිඩය දෙන්න. ඔය කිසි කෙනෙක් නිකන් ඇවිල්ලා යන්නේ නැහැ. ඒක ගන්න බෑ දුක් වෙන හිතට. හරි දරුවට ආර්දනා කරන්න එන්න මගේ ගාවට. මම ඔයා වෙනුවෙන් මගේ හදමඩල දේවාලයක් කරගෙන සතියෙන් පූජාවක් කරගෙන ඉන්නවා. ඔයාට ඕන වෙලාවක එන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නත් එපා ආර්දනා කරන්නත් එපා. කියවන්න බ්‍රයන් විස්කි පොත් ටික පොත් පහක් විතර තියෙනවා. එයාගේ නැති වෙච්ච දරුවා මෙයා වසංගකගෙන ඉන්නේ සයිකියාට්‍රික් කෙනෙක් විදියට.
පස්සේ ඇවිල්ලා මෙයාට මතක් කරලා තියෙනවා ඔයාලට පණිවිඩයක් තියෙනවා ලෝකෙට පුනරුත්පත්ති පිළිගන්න. මෙයා ජූ කෙනෙක්. යුදෙව් ජාතිකේ දැන් ලෝකෙට මිශ්‍ර පුනරුත්පත්තියට කැමති නැහැ. ඒ දරුවා කියනවා මං ආවේ යට කියලා යන්න වගේ හොඳම දරුවා මම 100ගේ නම තියාගෙන හිටියේ 100ට ආදරේ නිසා. නමුත් මං අකල්මන්නේටපත් වුණා හුඟක් වික්ෂෝපයටපත් වුණා. නමුත් සයිකියාට්‍රික් කෙනෙක් බවටපත් වුණා කියලා වෙන ඒ වගේ සනීප කෙනෙක් ලව්වා. කැතරින් කියලා කෙල්ලෙක් ලව්වා කියවනවා. සයිකියාට්‍රික් ලේඩි සනීප කරනවා. කතා කරලා කියනවා මයි ලේඩි සනීපයි මෙයා පිළිගන්නේ නැහැ. මයි ලේඩි සනීපයි මං ඔයාලට කියනවා සනීපයි කියලා සයිකියාට්‍රික් ડોක්ටර් කියනවා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයා සයිකියාට්‍රික් අප්සෙට් එකකට ඉඳින්න කියලා. හරියට අරුට හරි ලැජ්ජා හිතෙනවා. වගේ දරුවෙක් මරුණේ. මේ දරුවට මේ නමනේ තිබ්බේ. ඔයා ඒක කනගාටු වෙන්නේ ඉතින් ඒ දරුවා ආවේ මොකටද කියලා දන්නවද? ඒ දරුවා ආවේ ඔයා පුනරුත්පත්ති පිළිගන්නේ අද පිළිගන්න. අද පොත් 5ක් ලියලා තියෙනවා. බ්‍රයන් විස්කි පොත් ටික ඔක්කොම මම හිතන්නේ මේ ෆ්ලොරිඩා වල ඉන්න ජූ කෙනෙක් මේ එදා ඉඳලා එයා ලෝක ප්‍රසිද්ධ ගුවන් පුවත්පත් කලාවේදියෙක් වාට පෙරතලා තියෙන නැත්තම් මේ පොත් ලියන්නෙක් බවට අර දරුවගේ පණිවිඩය ලැබිලා. ඒ නිසා මේ වගේ කෙනෙකුට කරන්න තියෙන හිත සන්තෝෂ කරගන්න සන්තෝෂ කරන මට සතුටුමත් වෙන්න පුළුවන්. මේ සතියේදී ළමයා තිබුණාට කරන්න දෙයක් නෑ. ඒක සාධාරණයිනේ. මට ඒකේදී සතුටුමත් වෙන්න ගත්තොත් ওই දරුවා පණිවිඩය නොකියුවොත් පුදුමයි. අනිවාර්යයෙන්ම හම්බ වෙලා කියනවා එදාට තේරෙයි අපි ඒ දරුවගේ දරුවෝද නැත්නම් ඒ දරුවා මගේ දරුවෙක්ද කියලා. අපි ඔක්කොම මේ දරු પરම්පරාව අම්මලා තාත්තලාකම් හදා බෙදා ගන්න යන්නේ. පණිවිඩය ගන්න කැමති නම් මේ ව්‍යසනේ තියෙද්දී වියෝව තියෙද්දී අතිමත් වෙන්න රතිමත් වෙලා අපිටත් පණිවිඩය කියන්න කියලා අපි යනවා ඊගායි. ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය කාලය පැයකමාරයි. මම මාස 6ක පමණ කාලයක් තුල නොකොඩවා උදෑසන ආනාපාන සති භාවනාව පැයක් හෝ පැයකමාරක් පුරුදු කිරීමට පුරුද්දක් කරගෙන ඇත. පසුගිය දින කිහිපය තුල මගේ භාවනාව වෙනදා මෙන් සුමටව සිදුවන අතර සිතට එන සිතුවිලි වැඩිවීම පටන්ගෙන ඇත. සිතේ ඒකාග්‍රතාවයේ දිගු වේලාවක් පවත්වා ගැනීමට තරමක් අපහසු වන අතර වෙනදාට වඩා ආයාසයක් දැරීමට සිදුවේ. අද ආශ්වාස සහ ප්‍රාශ්වාස සියුම් වී යාමත් සමග වෙනදා ඇති නොවුණු දැනීමක් ශරීරයේ ඇතිවීමට පටන් ගනිනි. අවට පරිසරය සීතල වුවද කයට ඊතා රස්නයක් දැනුණද තෙරපුමක් වැනි දැනීමක් උදරය සහ පපුව ප්‍රදේශයේ ඇතිවිය. එයත් සමග සියුම් වේදනාවක් දකුණු උරහිසේ ඇතිවිය. එයට කලබල නොවී ඒ ඇතිවන සිදුවීම් දෙස ඊටමත් අවධානයෙන් බලා සිටින විට නැවතත් ආශ්වාස සහ ප්‍රශ්වාසයේ දැනීම ප්‍රකට විය. කයේ ඇති වී දැනීම නැති වී ගියේය. ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ දැනීම පෙර තිබුණාට වඩා රළු බව අවබෝධ විය. ටික වේලාවකින් නැවතත් ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ සියුම් වූ අතර සිතේ සහ කයේ සැහැල්ලු ගතිය ඇති විය. සිතට එන සිතුවිලි වලත් අනෙකුත් පිටිතින් ඇතිවන දැනීම් වලත් ඇතිවීම සහ නැතිවීම සිතට යොමු කරගෙන සීනුව නාදවන තෙක් භාවනාව කරගෙන යාමට හැකිවිය. භාවනාව අවසානයේ මේ සිදුවීම් සියල්ල ගැන ප්‍රත්‍යවේක්ෂා කරන විට මට හැඟි ගියේ මේ දිනවල පවතින මගේ ව්‍යාකූල මනස මේට හේතුවක් විය හැකි බවයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. නන්දනේ වාර්තාවෙන් නම් කිසිම ව්‍යාකූලකමක් නැහැ. වාර්තාවේ තියෙන වෙච්ච දේවල් ටික ලියලා තියෙනවා. මම ආවොත් ව්‍යාකූලයි. මම නැතුව මේක වෙච්ච දේ මෙහෙමයි කියලා බලනවා නම් ආගෙන ඉන්න අපට ඔය මොනම ව්‍යාකූලත්වයක්වත් ඇත්තේ නැහැ. මට අහන්න තියෙන ව්‍යාකූල බවක් තියාගෙන එක දැනගන්න එකද හොඳ නැත්නම් ව්‍යාකූල බව තියාගෙන එක නොදැනී ඉන්න එකද කියලා ඇහුවොත් මිනිස්වර නොදැනීමේ කාලකන්නිකමට කැමතියි. ඒකයි ඔය බොන්නේ. ඒකයි මාද්‍රව්‍ය පාවිච්චි කරන ව්‍යාකූලකම නොදැනී ඉන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ ව්‍යාකූලකමෙන් ගැලවෙන්න නම් ඉස්සල්ලාම කරන්න ඕනේ ව්‍යාකූලක ඉන්නවා කියලා දැනගන්න ඕනේ. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක නොදැන්න දෙයට අවිද්‍යාව කියනවා. ලෝකෙ තියෙන බරපතල අකුසල කර්ම තමයි අවිද්‍යාව. ඒ නිසා මේ තමයි අපිට අපේ සතිය හරහා අපිට ප්‍රශ්නෙට උත්තරේ හපෙලා දෙන්න හැටි. මේක ව්‍යාකූලත්වයක් කියලා හිතන්න එපා. හිතුවොත් ඔය උදව් කරන්නේ වික්ෂිප්ත භාවයට, අසද්ධාවට. සද්ධාව ඇති කරගන්න වික්ෂිප්ත වෙන්න එපා. ඔය වික්ෂිප්ත භාවය පිළිබඳ අවික්ෂිප්ත භාවයෙන් ඉදිරියට යන්න කියලා අපි කියලා ඊගාවෙකට යමු.
ඊළඟ වාර්තාව කාලය පැය එකමාරයි මූලික කමඨහන ආනාපාන සතිය පරයන්ක භාවනාව අද දවසේ පරයන්ක භාවනාවට ඉඳගෙන මූල කර්මස්ථානයේ වන හුස්මේ ස්වභාවය විමසමින් ටික වේලාවක් ගත කළා. ඒ අතරතුර දනහිස් ප්‍රදේශයේ වේදනාවක් සියුම්ම දැනෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික පීඩනයකට පත්වෙන හැටි බලා සිටීමට සතිය යොමු කරා. දනහිස ප්‍රදේශයේ ඇති වේදනාව දිහා බලා සිටින විට දැනුණා මස් තෙරපීමක් හා වේදනාවක් හිතේ චංචල ගතිය සහ අපහසු ආස්වාස ප්‍රාස්වාසයේ රළු ස්වභාවය. ධම්මජීව ස්වාමීන් වහන්සේගේ උපදේශක් සිහියට පැමිණියා. මෙවැනි අවස්ථාවක SMS ප්‍රතිචාරය පිළිපදින්න කියා. හැමිහිට ඒ රිදීම තිබුණ කකුල වෙනස් ආකාරයකට පොළවේ තිබ්බා. එවිට වේදනාව අඩු වුණු විට එය දිහා බලාගෙන මොන වගේ වෙනස්කම් කයේත් මනසේත් වෙනවාද කියලා විමසුවා. හිමිහිට හුස්මේ සියුම් වෙන්න පටන් ගත්තා. හිතේ අසහනය දුරු වෙන්නත් මනසට එන සිතුවිල්ල අඩු වෙන්නටත් වූවා. හොඳින් විමර්ශනය කළා. රිදීම තේරුණු වෙලාවේ මානසික පීඩනයක් කකුල පහසු විදියට තිබුණු පසුව ඇති වූ පහසු සිතේ චංචල ස්වභාවයන් දෙක දිහා පසුව මූල කර්මස්ථානයේ සතිය නැවත යොමු කරා. කකුලේ හිරිවැටුණු ගතියක් දැනුන නිසා සක්මන් භාවනාවේ යෙදී නොවි පරයන්කේම රැඳී සිටියා. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තා. මේ විදිහට ඇති වෙන ව්‍යාකූලතාවයට, ලෙඩේට, අසහනයට, දරතේට, පරිලාහයට ගියා නම් දුක්ඛ සත්‍ය තේරෙයි. මේක දරතයක්, මේක පරිලාහයක්, මට භාවනා කරන්න බෑ, මට සත්‍ය වඩන්න බෑ, අරකයි මේකයි කියලා කියනවනම් අපි ඉතින් දුක්ඛ සත්‍යෙන් තමයි අයින් වෙන්නේ, නිවැරදින් තමයි අයින් වෙන්නේ. ඒ නිසා අපිට භාවනා කරන ලැබෙන ලාභය තමයි උන්නවට යන්න පුළුවන් ප්‍රතිශක්තියක්. ඔවට යන්න පුළුවන් මොන දිමේ ශක්තිය ටික ලැබෙන කාලකන්නිකමක් වගේ තමයි පේන්නේ භාවනා නොකරන කෙනා. භාවනා කරන්න පේනවා මේක දැකුණා නම් ඉස්සර මම පැනඩෝල් ගහනවා, නිදි බේත් පිටි හොයනවා, අර වේදනානාශක කරනවා, දැන් කරනවා තමයි. හැබැයි වෙනතට පොඩ්ඩක් බලනවා. බලනකොට එතන තමයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. ඒකයි අනික ආගමක් එක්ක බුද්ධ ඥානanse වෙනස් වෙන්නේ. උන්වහන්සේ මේ පැමිණි දුකෙන්ම තමයි නිවන අවබෝධ කරන්නේ. නිසා මේ පාර දිගටම යන්න කියලා අපි යනවා ඊගාවෙට. එමය ස්වාමීන් වහන්සේ ඊළඟ වර්තාව චුට්ටක් අපැහැදිලි මම පැහැදිලි විදියට කියන්නම් ස්වාමීන් වහන්සේ. ඔයලා කියපේවත් අපැහැදිලි වගේ තමයි කියවේ. අපිට එන්නේ කචුකුචු කරනවා වගේ කියවන්න බෑ. එක වර්තාවක්වත් හරියට කියුවේ නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ අතින් ලියපු ඔක්කොම. සමාවෙ ඉතින් බැලුම් දෙක මොනවක් කරන්නද? දරුවන් සරණයි පහස් එහෙමයි ස්වාමීන් වහන්සේ. මූලික කමඨහන ආනාපානය කාලේ පැය එකමාරයි පරයන්ක භාවනාව. පහසුවෙන් හිඳ සුපුරුදු ලෙස භාවනාවට හිඳ ගතිමි. పూర్ව කෘත්‍ය කර හිත සංසුන් කරගෙන හුස්ම රැල්ලට හිත යොමු කර එය ඇතුළු වන සහ පිටවන දෙස බලා සිටියෙමි. මෙසේ සිටින විට සිතට එන සිතුවිලි වෙනදා මෙන් නතර නොවි පහව යන බවක්ද දැනුනි. එයට වටිනාකමක් නොදුන හේයින් බැවිනි. හුස්ම දෙස තියෙන අවධානයේ බාධාවක් නොමැතිව එලෙසම තිබිනි. ශරීරයේ වෙන ක්‍රියාවන්ද නහරවල ලේ ගමනයද තදින්ම දැනිනි. විටෙන් විට අතේ ඇඟිලි සහ පාදයේ දැනුණු වේදනා දැනුණද ඒ ක්‍රමයෙන් නැති වී ගියේය. විටින් විට ශරීරයේ හිරිවැටෙන බවක් දැනිනි. ආයාසයෙන් තොරව හුස්ම රැල්ල දෙස පැය එකමාරක් බලා සිටියෙමි. සිත තිබුණු බවක් හා එයට කැමැති බවක් හෝ අකමැති බවක් නොහැඟුණද හුස්ම රැල්ලේ ස්වરૂපය මෙන් හඳුනා ගැනීමට අපහසු විය. කාලය නිමවී නිසා දැස් ඇර විනාඩි 15ක් පමණ ශරීරයේ වෙන ව්‍යායාම දෙස බලා සිට පරයන්කෙන් නැගිටියෙමි. එපමණයි සමිතේ වාර්තාව. ඔය පරයන්කෙන් නැගිටින වෙලාවේ බලන්න ගියාම තේරෙනවා මේ භාවනා මූඩ් එකෙන් එදිනදා වැඩ මූඩ් එකට හැරෙන හැටි. ඒ වෙලාවේ ලොකු මේ පෙරලි වගේක් කරනවා. ඉතින් අපි හිතන්නේ භාවනා නතරලා කියලා. භාවනා නතර වුණාට සතිය නතර වෙලා නැහැ. සතියෙන් පෙන්නනවා මම නැගිටලා ගිහිල්ලා කරන්න ඕන දේ. එතකොට ගංගේක නානා ඉඳලා ගොඩ වුණා වාගේ අපිට තේරෙනවා විනාශකම් වගේක්. ඉතින් ඒ ටික දන්නවනම් භාවනා නතර වෙයි. හැබැයි සතිය නතර වෙන්නේ නැහැ. නිසා ඉරියාපත මාරු වෙන වෙලාවේදී පුළුවන් තරම් සැලකිල්ලෙන් ගත කරන්න බලන්න. ඒකට හුඟ දෙනෙක් අර ඔඩොක්කේ තියාම දෙයක් නැගිටිනකොට බිම දැම්මා වාගේ එහෙමම භාවනා නතර කරනවා. සතිය වඩන එකනට කවදාකවත් එහෙම වෙන්න ඕන කමක් නැහැ. එයා කරන්නේ පරියන්කෙන් නැගිට තමයි
සක්මණේ නම් ගියා තමයි. නමුත් සතිය කඩා ගන්න නැතුව යන්න ওই දොරක් කැරෙන්නයි හදන්නේ. අන්න ඒ ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන ඇති වෙන විලෝපනේ දිහා හොඳ විස්තර සහිතව බලන්න. ඒකට මමයා සහ මමයා නැති දෙක අතර 50ට 50 හිටිනවා. ආන්න ඒකේ වාර්තාව තව දුරටත් ඔය කියවු ආරම්භ කරපු මාතෘකාවට හොඳ විස්තර ලක්ෂණාසුලුව පරියන්කට එළඹෙන මොහොත සහ පරියන්කෙන් ගැලවෙන මොහොත අතර වැඩි සැලකිල්ලක් දඬ කියලා අපි ගායකට යනවා. ඊළඟ වார்த்தාව සාවිනස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම මෙතන වාඩි වී කය දෙස හොඳින් බලා කය සකසා ගතිමි. ඉන්පසු ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දෙස බලමින් දිගටම එයටම සිත යොමා සිටියෙමි. මෙසේ වාර 60ක් පමණ බාධාවකින් තොරව බලා සිටීමට හැකිවිය. ඉන්පසු විවිධ සිතුවිලි මතුවත් ඒවා හුස්ම රැල්ල දෙස බැලීමට බාධාවක් නොවුණු අතර දිගටම හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට ප්‍රාශ්වාසයේ ඊතා කෙටිවන බවත් එය නොදැනිනි. එය පැහැදිලි නැහැ. එය නොදැනී යන බවත් දැනිනි. ඊට බොහෝ ටික වේලාවකින් ආශ්වාසයද නොදැනී ගියේය. සිත කොතරම් හුස්ම රැල්ල බැලීමට තැත් කළද එය නොදැනුණු අතර දැනුණු එකම දැනීම වූයේ ඊතා හෙමින් සිදුවන උදරයේ උස් පහත් වීම පමණි. ඒ නිසා ඒ දෙස බලා සිටියෙමි. ඊටම සුළු වේලාවකින් ඒද නොදැනී ගිය අතර මට කිසිදු දැනීමක් නොදැනුණු හේයින් මම වික්ෂිප්ත භාවයකට පත් වුණු අතර නැවත මූල කර්මස්ථානයේ වන ආශ්වාස ප්‍රාශ්වාස දෙස බැලීමට තැත් කළද එයද නොදැනී එහෙත් කය තිබෙන බව හුස්ම වැටෙන බව දැනුනි. අතර එම දැනීම විස්තර කිරීමට අපහසුය. කය දෙස බලා සිටීමේදී කය පිටුපසට ඊතා වේගයෙන් වැටුණු වරක දැනුනි. අතර තවත් එයට පිම්බී විශාල වන ලෙසද ඒ සමගම හැකිලී පොළොවට කිඳා බසින බවක්ද දැනුනි. මේ විට මුළු ශරීරයේම දහඩියෙන් තෙමී ගිය අතර සිදුවුණු දෙය ගැන හරියට අවබෝධයක් නොමැත. තවත් වික්ෂිප්ත වී මූල කර්මස්ථානයේ සොයමින් ඊතා වෙහෙසකට පත් වූයෙමි. එහෙත් එය නොදැනුණු අතර වරින් වර ශරීරයේ තනින් තන හිරිවැටුණු ස්වභාවය පමණක් දැනුණු බව මතකය. මෙලෙස පැයකින් භාවනාව අවසන් වූ අතර එය ඊතා වෙහෙසකර විය. භාවනාවේ පසුවද ඉච්ඡානුභංගත්වයක් සහ වෙහෙසකර බවක් දැනුනි. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒ වෙහෙසකර තත්ත්වෙ තිබුණත් මැරුණේ නැහනේ, අතප්පයක් කැඩුන්නේ නැහනේ. කරන්න පුළුවන්. ඒක නිසා මේ තමන් දැනගන්න ඕනේ ඒ தත්ත්වයට අපිට යන්න පුළුවන් උනේ මෙතෙක්කල් භාවනා කරපෙකින් ආපු ධෛර්යයෙන් තමයි. ඉදිරියටත් භාවනා දියුණුවට කැමති නම් අන්නේ වෙහෙස කර භවයේ දරතේ පරිලාහයේ තමයි නිවන තියෙන්නේ. ඔක්කොම කණ්ඩ ඕනේ කියලා හිතන්න එපා. හැබැයි වෙනදට වැඩිය ටිකක් ඉස්සරහට යනවා කියන එක වග බලා ගන්න. එතකොට අපේ තුලේ මේ ප්‍රතිශක්තිය, දැරීමේ ශක්තිය වැඩෙනවා. ඕනකට ඉල්ලගෙන කණ්ඩ යන්න එපා. හැබැයි වෙනදට වැඩිය වෙනද තරම් ලීසිත අතාරින්න එපා. ටිකක් ආල්ලලා බලන්න. එතකොට ටික මේ වෙන්න. ඒක තමයි අපේ ජීවිතයේ ඉස්සරහා කාලේ අපි කළ යුතු දේ. ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ. ඉන්නා ඉරියව්ව දෙස බලා මම දැන් මෙතනයි මෙනෙහි කර සතිමත් වී හුස්ම ගැනීමත් හෙලීමත් මෙනෙහි කරමින් සමාධිගත වීමි. පරයන්ක භාවනාව විනාඩි 50ක් පමණ සක්මණෙන් පසු පරයන්කයට හිඳගත් සැනින් සතිමත් වීමි. අධික දීප්තිමත් ආලෝකයක් සහිත සමාධියේ සිටින විට සිතවිල්ලකින් තොර ආනාපානයේ ඇති නැතිසේ දැනෙයි. ආන්දර බැවින් ශබ්දයක් නැත. හීයක්සේ අනන්තය පාන්දර බැවින් ශබ්දයක් නැත. හීයක්සේ අනන්තය තෙක් මෙන් ඉහළටත් පහළට ආන්දර නෙවෙයි. පාන්දර. ඒ පාන්දර තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ. ආන්දර කියලා ඔබ කියන්නේ. අපිට ඇන්නේ අන්දර දෙමළ. හරි පාන්දර බැරි. හීයක්සේ අනන්තය තෙක් මෙන් පහළටත් ඇදී ගියේය. වටේට භ්‍රමණය විය. සිත අතීත සිදුවීම් වලට යයි. සැනින් කිසිවෙකු විසින් පාලනය කරන වාසේ සිත කයට යොමු කරවයි. දිගින් දිගට මෙය සිදුවිය.
ක්‍රීඩාවක් සේද යම් කිසිවෙකු මා පාලනය කරන්නා සේද හැඟුනි. විශාල ශක්තියක් මා වෙත පැමිණෙනු දැනුනි. වම් අත්ලෙන් දකුණු අත්ලට තදින් අල්ලා ගත්තාය. අතෙහි ඇඟිලි ඇට කැඩෙතැයි සිතුනි. සිතුවිලි හෝ හුස්ම නැත. උදරය ප්‍රදේශයේ ගලක් මෙන් තද විය. මේ දෙස බලා සිටියෙමි. විටින් විට හුස්මක් වාතලයට යයි. ශක්තිය තද වෙමින් බුරුල් වෙමින් පවතී. මේ ශාන්තය ප්‍රණීතය එනම් උපේක්ෂාවයයි සිතුවෙමි. කිසිම අපහසුතාවයක් නැත. සිතුවිලි වලින් තොර මෙසේ සිටිය හැකි කිහිප විටක් සිතුනි. පැය 1 විනාඩි 40ක් කාලය ගත වී තිබුණි. පෙර දිනේ රැයෙහි පරයන්කේ මුළු කාලය පැය 1කමාරක් කිසිම සිතුවිල්ලක් නොමැතිව ගත විය. විටින් විට මේ ශාන්ත ප්‍රණීත සියුම් සංස්කාරයන්ගෙන් සංසිදී ඇති මනස මෙනෙහි කළමි. එසේ සිතන්නේ මට වර්තමාන මොහොතේ පිළිබඳ සැක නිසා යයි සිතුවෙමි. සිත පිට යාමට පටන් ගන්නා සැනින් කිසිවෙකු විසින් පාලනය කරන්නාසේ සියල්ල මකාදමයි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි මම අවසන්. උපදෙස් දෙන්න තියන්නේ ওই තරම තමයි කරන්න තියෙන්නේ. ওই විදිහට දිගට කරන්න හොඳට දැන් ඉල්ලමට බහැලා තියෙන්නේ. ওই විදිහට දිගට කරගෙන යන්න පුළුවන් මේ එකම කියන්නේ පෙරකල පිං කියනවා කියන එකයි. ඒ නිසා ওই විදිහට කරන්න වෙහෙසකට ගන්න එපා. ඕක තමයි භාවනාව, ඕක තමයි විපස්සනා කියලා හිතාන ඉදිරියට යන්න කියලා කියන්නේ. ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මුල් විනාඩි කිහිපය සිතුවිලි බහුල බව තේරුනේ හුස්ම රැල්ල ඉවර කරන්නට පෙර හිත පිට ගිය නිසාය. මේ නිසා ඊතා උනන්දුවෙන් හුස්මට අවධානය යොමු කරද්දී නැවත හිත පිට යාම නිතර සිදුවෙන බව වැටහුණි. හිතනවා යයි මෙනෙහි කර ඒවායේ ඇති සංයුතිය විශ්ලේෂණය නොකර නැවත කයට හිත එන විට කය සැහැල්ලු විය. හුස්ම මෙනෙහි කිරීම ටිකකින් නැවතී යාන්තමට හුස්ම දැනෙන්නට විය. මෙය තවත් බලා සිටිද්දී නොයෙක් ශබ්ද ඇසෙන්නට විය. ඇහෙනවා යයි දැනගෙන ශබ්ද දෙසටම යොමු වූ අවධානයෙන් සිටිද්දී ශබ්ද ඈතින් ළඟින් ඇඟ ඇතුලෙන් සියුම්ම ඊතා සියුම සෙමින් ඇසෙන්නට විය. මේ වේලාව අර මුලින් කරදර වුණු සිතුවිලි නැති බව දැනගතිමි. මේ ශබ්දවලට යම් කැමැත්තක් ඇති බව දැනගත්තේ ඒවා සිතුවිලි තරම් බර නැති ඊතා සැහැල්ලු සුමට අත්දැකීමක් නිසා බව දැනගතිමි. සිතුවිලි බරවීමට ආසන්නම හේතුව ලෙස දැනුනේ සිතුවිලි වලට දෙන වටිනාකම නිසාය. ශබ්ද වලට දෙන වටිනාකම වැඩි දෙන තරමට ඒවා සියුම් වී නැති වී නැත්තටම වාගේ නැති වී යයි. මෙය මගේ අනුමැතියකින් තොරව සිදුවෙනවා යයි මට කීමට නොහැක. ඒ මන්ද යත් මීට මොහොතකට පෙර මගේ හිත ශබ්දවල තබා ගත්තා නම් ඊළඟ මොහොතේදී ශබ්දය සමග ඉන්නට පුළුවන් යයි සිතන නිසායි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. මේක තැයින් පොර කාලා තියෙනවා කියන්නේ මේ කරදරත් එක්ක ගත කරන්න උත්සාහ කරලා තියෙන ගතිය පේන්න තියෙනවා. නමුත් ඉදිරිපත් කළා තියෙන නිකන් පරාජයකට වගේ කිට්ටු කරලා වගේ. නමුත් සෑහෙන ෆයිට් එකක් දීලා තියෙනවා. ඉස්සෙල්ලා එක්කනවටත් විදිය බලනකොට මෙයා ටිකක් වාර්තා කරන එකට හොඳයි. නමුත් අර ජයග්‍රාහී හැඟීමෙන් ප්‍රසන්න මනසෙන් නෙවෙයි ලියලා තියෙන්නේ. ওই ටිකම ප්‍රසන්න මනසෙන් ලියන්න. එතකොට භාවනාවට ලොකු ගැම්මක් එනවා. අඩු ගන්න කියවන කමල්ටත් ගැම්මක් එයි කියලා මම හිතනවා. එහෙම සංත අවසාන ලිඛිත වාර්තාව. ඇති යන්ත උඹ මේ ඔයා කියවනක් දන්න දැන් කීයද වෙලාව? අවසානයේ ස්වාමීන් වහන්සේ. හරි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී කමඨහන් පිරිසුදු කිරීමේදී මම විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව සුකුමතර අවස්ථාවේ සිටින බව ප්‍රකාශ කෙරිනි. බොහෝ විට භාවනාව දිනපතා සිදුවන අතර පැය දෙකක් අවසන් වූ විට දැන් නැගිටින්න කියන සංඥාව ලැබේ. සෑම දිනකම කෙලවර වන්නේ නිින්දක් හෝ ඊට සමාන තත්වයකිනි. එතනදී සිදුවන කිසි දෙයක් නොදැනෙන අතර මතකයට එකතු නොවේ. එම තත්වයටද පුරුදු වී සිටිමි. ඒ නිසා වාර්තා කිරීම සුදුසු යයි සිතුවිල්ලක් ඇතිවිය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. වාර්තා කරන්නේ මාත් අගය කරනවා. මං ඉතින් සමාහට කෑ ගහනවා තමයි.
නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අඩු ගන්න තමන් ළඟ හෝ බුක් කීපින් තියෙන්න ඕනේ. ඒතර තමන්ට තේරෙනවා ඒ තුල තමන්ගේ තියෙන වර්ධනය. ඉතින් එහෙම නැත්තම් වෙන්නේ අර මට කුණ්ඩලිකේ බේත් ඇව්වා වගේ මට මගේ තාත්තා ඔය ගිහිල්ලා බේතකම්ගේ ඉඳන් අහගෙන ඉන්නවා. කොහෙට හරි දෙන වේදකමක් කරනවා තනිප වෙන්නේ නැහැ. ලිදාගේ රෝග ලක්ෂණ කියලා මෙහෙම මෙහෙමයි කියලා වාර්තා කරුවොත් තමයි වෙදාට පුළුවන් වෙන්නේ මේ දැනගන්න ලෙඩේ මොකක්ද කියලා. නිසා වාර්තා කරන එකට කියන්නේ මම සතුටු වෙනවා. මෙහෙම කෙනෙකුට ඇත්තටම නොබෝ කලකින් වාර්තා නොකර වුණත් භාවනා කරන්න පුළුවන් තරම් විශ්වාසයක් ළඟදීම ඇති වෙනවා. ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එපමණයි සමින්ස වාර්තා. හොඳයි. එනම් සෑහෙන මාංශුණා ජේකට පින් සිද්ධ වේවා කියලා කියන බැන්නට මොකද? ඉතින් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි කොවිද හම්දුරන්න කියමු මේ අනුශාසනාව අනුමෝදනාව මතක් කරන්නයි කියලා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාව සඳහා සජීවීව සහ සම්බන්ධ වන්නා වූද දුරස්තව සම්බන්ධ වන්නා වූ මහා සංඝරත්නයන් අවසරයි. අද දිනේදීත් අපි අපේ ධර්ම සාකච්ඡාවන් සිද්ධ කළා, සූත්‍ර සාකච්ඡාවන් සිද්ධ කරලා, කමඨහන් වාර්තා ඉදිරිපත් කරලා, ඒවා කමඨහන් පිරිසුදු කරගෙන අප්‍රමාණ වූ කුසල සම්භාරයක් ජනිත කරගන්නට යෙදුණා. ඒ සියලුම කුසල ශක්තිය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට ප්‍රථමයෙන්ම අනුමෝදන් කරනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වෙලා මේ ගෞතම බුදු සාසනය පුරාවට තවදුරටත් ඒ ආධ්‍යාත්මික ගුණ වගාවන් අභිවර්ධනය කරගන්න මේ කුසල් දහම් හේතු වාසනා වේවා කියලා මේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම මහා සංඝරත්නයේ ඒ පැවිදි අභිමතාර්ථයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටපත් වේවා. ඒ වගේම මේ සහ සම්බන්ධ වන්නා වූ ගිහි පැවිදි සියලු දෙනාගේම මේ ආධ්‍යාත්මික බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සමෘද්ධියටපත් වේවා කියලා පත්වීම සඳහා මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම ඥාති බන්දු වර්ගයාටත් දිව්‍ය රාජ මණ්ඩලයේ වැඩ වාසය කරන සියලුම සම්මිය දෘෂ්ටික දිව්‍ය රාජ සමූහයටත් අද දිනේදී සම්පාදනය කර ගන්නට යෙදුණු සියලුම කුසල ශක්තිය අපි කවුරුත් ගාථා සජ්ජායනා කරමින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු